හරි කොහොමද? හරි. ගිය සතිවල අපි දාපු වීඩියෝ වලදී පුතා අපි සාකච්ඡා කළා. දැන් අපි කතා කරන්නේ මේ රජය සහ ව්‍යාපාර මාතෘකාව පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. දැන් ගිය සතිවල අපි මේ නිබන්ධනය සම්බන්ධයෙන් රජය සහ ව්‍යාපාර නිබන්ධනය සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා තියෙනවා මෙන්න මේ කාරණාව. අපි කතා කළා පුතා රජය සහ ව්‍යාපාර අතර තියෙන සම්බන්ධය කොයි විදිහටද පටන් ගන්නෙ? ඒ වගේම රජය ව්‍යාපාර වලට මැදිහත් වෙන්න හේතු සහ එහෙම මැදිහත් වෙන ආකාර පිළිබඳව සාකච්ඡා කළා. රජය ව්‍යාපාර මැදිහත් වෙන ආකාර පිළිබඳව. ඊට අමතරව අපි සාකච්ඡා කළා දරුවනේ මේ රජය ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව අපි සාකච්ඡා කළා. සුදේශ් හරිද? රජය ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව අපි සාකච්ඡා කළා. ඉන්නේ යනාදී කාරණාවන් පිළිබඳව තමයි අපි සාකච්ඡා කළේ. එතකොට එමනම් අද අපිට සාකච්ඡා කරන්න තියෙන මේ නිබන්ධනයේ ඊළඟ කොටස් පිළිබඳව තමයි අපි කතා කරන්නේ. දැන් ඔයාලට මතක ඇති රාජ්‍ය ප්‍රතිපත්ති ගත්තම ඔයාලට මතක ඇති අපි සාකච්ඡා කළා රාජ්‍ය ප්‍රතිපත්ති වල රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව අපි සාකච්ඡා කළා. ඊටම දීර්ඝ පැහැදිලි කිරීමක් මම උදාලට දෙන්න තියෙන්නේ. තව අභ්‍යාස කරනකොට මේක හොඳට අහුවේ. මේක පාරක් මේ වීඩියෝ එක 3-4 වතාවක් මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව බලන්න ඕනේ. ඒක ඔයගොල්ලන්ට 12 වසරේ පාඩම් වල හම්බ වෙන අමාරුම කොටස තමයි මේ මූල්‍ය ප්‍රතිපත්තිය පැහැදිලි කර ගැනීම කියන කාරණා. ඔය ආර්ථික විද්‍යාව කරන ගුරුවරේ ආර්ථික විද්‍යාව කරන ගුරුවරයෙක්ට තව අපහසු පැහැදිලි කිරීම ටිකක් තමයි මූල්‍ය ප්‍රතිපත්තියේදී. ඒ කියන්නේ ටිකක් තර්කන බුද්ධියක් තියෙන ළමෙක්ට විතරයි මූල්‍ය ප්‍රතිපත්තිය උපකරණ වල හැසිරීම පිළිබඳ අවබෝධයක් කරගන්න පුළුවන්. කටපාඩම් කරන කට්ටියට ඒක කරගන්න බැහැ. හරි? ඔක්කොම තේරෙනවා නම් හැමෝම ඒ ගන්න එපානේ. ඒ තමන්ට තේරෙන මට්ටම් තියෙනවා. හරි තමන්ට තේරෙන මට්ටම් තියෙනවා. සමහර ළමයි කියනවා වීඩියෝස් පැහැදිලි නෑ අර මේක. දැන් ඒක සමහර අයගේ ෆෝන් වල තත්ත්වෙ මත. සමහර අයගේ ෆෝන් වල තත්ත්වයේ ස්ක්‍රීන් එක යනාදී කාරණාවල් මත ඒක පැහැදිලිද අපැහැදිලිද කියන කාරණාවන් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි කෙනෙක්ගේ තියෙන බුද්ධිය කොහොමද යා වෙහෙසවන්නේ, ඒක යොදවන්නේ කොහොමද, ඒකෙන් තර්ක කරන්නේ කොහොමද, තේරුම් ගන්න කරන උත්සාහය කොයි වගේද කියන කාරණා මත යම් යම් විශේෂ කාරණා තේරුම් ප්‍රමාණයන් තියෙනවා. නැත්නම් ඒ ලෙවල් කරන හැම කෙනාම ඒ ගන්නවා. මේ ටිකකට ඒ ගන්න බැරි. අපි මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව සාකච්ඡා කරලා තව අභ්‍යාසවලු දෙන්නම් පන්තිදි කරන්න. ඒකෝට ඔයාලට තව පුරුදු වෙයි. ඊළඟට අපි ෆිස්කල් ප්‍රතිපත්තිය පිළිබඳව පන්තිදි සාකච්ඡා කළා. ෆිස්කල් ප්‍රතිපත්තිය කොයි වගේද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ පිළිබඳව. ඒකෝට මුන්නෝය කාරණාවක් තමයි නිබන්ධනයේදී අපි මේ නිබන්ධන කියන්නේ මෙන්න මේ අපි රතු පාට නිබන්ධනයේදී මේ නිබන්ධනයේදී අපි සාකච්ඡා කරලා ඉවර කරලා තියෙන කාරණාවන් මේ. හොඳයි. එවනම් අද අපි සාකච්ඡා කරමු පුතාලා. අපේ අද මාතෘකාව තමයි අපි අද සාකච්ඡා කරන මාතෘකාව තමයි අපි අද කතා කරමු රාජ්‍ය ආදායම සහ රාජ්‍ය වියදම පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. හරි? අපි කතා කරන්නේ රාජ්‍ය ආදායම සහ රාජ්‍ය වියදම කියන සංකල්පය පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. ඉස්සෙල්ලාම අපි රාජ්‍ය ආදායම පිළිබඳව කතා කරමු. හරි? හරිද? රාජ්‍ය ආදායම පිළිබඳව සාකච්ඡා කරමු. හරිද? මේ පොඩි පොඩි මේ වගේ ටිකක් ගෙන්න ගත්තා. ඒක
වගේ වලට බලන තියෙන්නේ මේ ඊට පිළිගන්න. දැන් ගැටලුවක්. හරි. අපි නම් සාකච්ඡා කරන රාජ්‍ය ආදායම පිළිබඳව තමයි අපි කතා කරන්නේ. හරිද? මේ ටියුට් එකේ වීඩියෝස් විතර බලන්න ටියුට් එක විතර කියවන්න අමාරුම පාඩම 12 මාස විතර අමාරුම පාඩම මේ. ඉතින් ඕගොල්ලන් වෙලාවට කොරෝනා කාලේ අමාරුම පාඩම සෙට් වුණා. හරි? රජයට ආදායම් ලැබෙන ප්‍රධාන ප්‍රභව තියෙනවා දෙකක්. එකක් තමයි බදු ආදායම. එකක් තමයි බදු ආදායම. අනිත් එක තමයි බදු නොවන ආදායම. බදු නොවන ආදායම. ප්‍රධානම ආදායම් මාර්ගය තමයි බදු ආදායම. දැන් මිනිසුන්ට එහෙම තියෙනවානේ. දැන් සමහර අයගේ ප්‍රධාන ආදායම් මාර්ගය තමයි රැකියාව. හරි? රැකියාවට අමතරව සමහරට ගෙදර පොඩි කඩේකුත් දාගෙන ඉන්නවා ඒක අත්‍රේක ආදායම් මාර්ගය. නේ? දැන් සමහර පිරි ළමයිගේ ප්‍රධාන ආදායම් මාර්ගය ගෑනු ළමයා. එහෙම ඇත් ඉන්නවා. අමරගේ ගාමන්ට් එක ගැන කෙල්ලෙක් කියලා ඒකයි තමයි ප්‍රධාන ආදායම් මාර්ගය. අර කොල්ල රස්සාවක් කරන්නේ ඌ බැඳගෙන හදන්න විදිහ ඉන්නවා. කෙල්ල තමයි ආදායම් මාර්ගය වෙන්නේ. ඕක අනිත් පැත්තට වෙන විදියක් තියෙනවා. සමහර ගෑනු ළමයිගේ ප්‍රධාන ආදායම් මාර්ගය පිරි ළමයි. හරිද? ඒ වගේ මේ රජයේ ප්‍රධාන ආදායම තමයි බදු ආදායම. ඊට පස්සේ බදු නොවන ආදායමුත් තියෙනවා. සාමාන්‍ය රාජ්‍ය ආදායමෙන් 80%කට වඩා. අපි රාජ්‍ය ආදායම කියන එක ඇන්දොත් පුතා මේ වගේ ප්‍රස්තාරකින් ඇන්දොත් රාජ්‍ය ආදායම කියන එක ඒකෙන් සාමාන්‍යයෙන් බදු ආදායම තියෙනවා 80%ක් විතර අපේ රටවල. බදු ආදායම, බදු නොවන ආදායම ඊට වඩා ගොඩක් අඩුවෙන් තමයි තියෙන්නේ. මම සංඛ්‍යාලයකට ඔයගොල්ලෝ ඉදිරිපත් කරන්නේ. ඒතකොට උදාහරණ බලන්න පුළුවන් කොහොමද මේ සංඛ්‍යාලයකට ක්‍රියාත්මක වෙන්නේ කියලා. හරිද? මේවා ඔක්කොම තියෙනවා මේ රජයේ ආදායම කියන එක තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා. හරි දැන් පුතාලා Google search engine එකට ගිහිල්ලා Central Bank Central Bank of Sri Lanka report කියලා ගමුවොත් එහෙම 2019 එක තමයි අපේ latest මේක. 2020 කියන එක තාම print කරලා නැහැ. තාම 2020 අවුරුද්ද ඉවර නැති නිසා. ඒක print කරනකොට එපා වෙයි. මොකද ඒ කියන්නේ මේ අවුරුද්දේ භාගයක්ම අපි ඉඳී වැඩ කරන්නේ නැතුව ඒ නිසා ජාතික නිෂ්පාද්‍ය ජාතික ආදායම ඔක්කොම අඩු වෙලා තියෙනවා. හරි මේ අවුරුද්ද අපි ටැක්ස් ගෙවන්නේ නැහැ. මොකද බදු ගෙවන්න තරම් ආදායම් නැති නිසා. මාස 6කකට පන්ති කරන්න නැතුව ඉඳියන්නේ. දැන් මේ කාලෙත් එක්කම ගත්තාම සෑහෙන කාලයක් පන්ති වල ආදායම් අඩු වෙයි. ඒ වගේ තමයි හැම ව්‍යාපාර රටක් විදිහටත් එහෙමයි. ඉතින් දැන් පුතාලට විභාගයට අදාළ වෙන්නේ 2020 මහ බැංකු වාර්තාවේ දත්ත. නමුත් අපිට දැනට 2020 නැති නිසා අපි 19 වාර්තාව දැනට පරිශීලනය කරමු. පස්සේ අපි රිවිෂන් පත්තිය කරන්න දවස්වල මේක හරියට හදාගන්න. කියන්නේ 20ට හදාගන්න. දැන් 2020 මහ බැංකු වාර්තාව වෙන්නේ 2021 මාර්තු මාසේ. 2021 මාර්තු මාසේ. මොකද අවුරුද්ද ඉවරලා මාස 3ක් විතර යනවා. ඔක දත්ත ටික විශ්ලේෂණය කරලා වාර්තාව හදාගන්න. ඉතින් දරුවනේ බදු ආදායම ගත්තොත් එහෙම ඒ බදු ආදායම සමන්විත වෙනවා ප්‍රධාන වශයෙන් අපේ රටේ තියෙන බදු තමයි වැට් බද්ද තියෙනවා. මම මේ බදු ගැන කියලා දෙන්නම්. ඊට පස්සේ ලංකාවේ තියෙන ආදායම් බදු තියෙනවා. හරි ඒ වගේම තීරු බදු තියෙනවා. රටින් බදු ගේනකොට ගහන බදු තමයි තීරු බදු කියන්නේ. රත වාහන. ඒතකොට තව විදේශ රට නූනු අල්ල මොනවා ගෙනාවත් විදේශ රට වලින් අනිවාර්යෙන් බෙහෙතට පවා බෙහෙත් පෙත්තට පවා ආණ්ඩුව බදු ගන්නවා. ඒක තමයි තීරු බදු කියන්නේ. ආදායම් බදු කියන්නේ නිශ්චිත ආදායම් සීමාවක් ඉක්මවල ආදායම් ගන්නට දෙන බද්ද තමයි ආදායම් බද්දක් කියලා කියන්නේ. වැට් බද්ද ගත්තාම වැට් බද්ද මේ අපි කියන එකතු කළාගේ මත බදු කියලා ඒක විවිධ පාර්ශ්ව වලට වැට් බද්ද ගෙවන්න වෙනවා. ඒ වගේ මේ රජයේ තියෙනවා මේ වගේ ආදායම් ගන්න පුළුවන් බදු වර්ග. ඊට පස්සේ තියෙනවා මේ එක්සයිස් ටැක්ස් කියලා එකට කියන්නේ. ඒක කියන්නේ නිෂ්පාදන බදු කියලා කියන්නේ. නිෂ්පාදන බදු කියලා කියන්නේ ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ එක්සයිස් ටැක්ස් එක කියලා. එක්සයිස් ටැක්ස් එක කියලා කිව්වම අර මේ මිනිස්සු මේ උදේට හවසට ගිහලා ජිම්මට ගිහලා එක්සයිස් කරනකොට ගහන මේ දුවනකොට ගහන බද්දක් ඒකට බදු ගහන්නේ. දුවන මිනිහට බදු ගන්න නැත්නම් මේ මිනිහ තමයි ඉන්දුවේ. නේද? නිෂ්පාදන බද්ද කියලා කියන්නේ ඔය කියන්නේ අපේ නිෂ්පාදනයේම පාරිභෝජනයේ අධෛර්යමත් කරන ඕන දේවල් තියෙන්නේ. දුම් වැටි සිගරට් දෙකම එකයි. දුම් වැටි මත්පැන් ඊට පස්සේ අවි ආයුධ රසායනික ද්‍රව්‍ය කුමිනාශක වගේ දේවල් නිෂ්පාදනය කරනකොට මේ නිෂ්පාදනයේ අධෛර්යමත් කරන්නේ. පාරිභෝජනයේ අධෛර්යමත් කරන්න ගන්නවා බද්දක් ඒ බද්ද තමයි නිෂ්පාදන බද්ද කියලා කියන්නේ. මේ තමයි තියෙන ප්‍රධාන බදු වර්ග. අතන ඊට අමතරව තව වෙනත් බදු වර්ගක් තියෙනවා. ගොඩාක් තියෙනවා බදු වර්ග. සෙස් බද්ද තියෙනවා.
සෙස් බද්ද සෙක්ස් බද්ද නෙමෙයි සෙක්ස් වලට බදු ගන්නනේ. ඒකට විතරයි තාම බදු ගන්න නැතුව තියෙන්නේ. මොකද ඒක කරන වෙලාවක් කලාවක් තැනක් නොතනක් හිතා ගන්න බැරි හින්දා ආණ්ඩුවට බදු ගන්න බෑ. නැත්නම් ආණ්ඩු විරෝධී ඉතාලි වල ඒකටත් බද්දක් ගන්න. බලන්න. හරිද? තාම ඒකට බදු නෑ. සෙස් බද්ද කියන්නේ මම කියන්නේ සෙස් කියන්නේ CSS කියන්නේ. ඒ වගේ පරිසර ආරක්ෂණ බදු තියෙනවා, විනෝද බදු තියෙනවා. විනෝද වෙන්නත් බදු ගෙවන්න ඕනේ. බදු ගෙවලා තමයි රටේ මිනිස්සු විනෝද වෙන්න ඕනේ. විනෝද වෙන්න අයිතිවාසිකම් මණ්ඩලය මිනිස්සුන්ට බදු ගෙවන්න. චිත්‍රපට ශාලාවක් කවුරු කෙනෙක් දැම්මොත්, නාට්‍ය පෙන්නුවොත්, හරිද? සංගීත සංදර්ශන පැවැත්වුවොත්, නගර සභා බලපදේශීය හෝ ප්‍රාදේශ සභා බලපදේශය ඇතුළත නගර සභාවට හෝ ප්‍රාදේශ සභාවට පුළුවන් බදු ගන්න. ඒක තමයි විනෝද බද්දක් කියලා කියන්නේ. හරිද? ඒ වගේ මේ විවිධ බදු ආදායම විවිධ බදු වලින් මේ විදිහට සමන්විත වෙනවා. බදු නොවන ආදාය කියලා කියන්නේ ටැක්ස් නෙමෙයි ටැක්ස් අරගෙන වෙන තියෙන ආදාය. දැන් උදාහරණයක් විදිහට රජයේ ගාස්තු හා අය කිරීම තියෙනවා. ගාස්තු හා අය කිරීම. දැන් පුතාලා ලයිසන් එක ගන්න ගියාම වාහන පදින ලයිසන් එක ගන්න ගියාම ගාස්තු හා අය කිරීමක් කරනවා. විභාග ගාස්තු අය කරනවා. ඒක ගාස්තු අය කිරීම තියෙනවා. ඊට පස්සේ අප රජයේ තියෙන පොලී ආදායම් තියෙනවා. ආණ්ඩුව ආයෝජනය කරලා තියෙනවා එක එක මාර්ගවල. කොටස් අරන් තියෙනවා. මේ සුරකුම් පත්‍රය කියන්නේ රාජ්‍ය කියන්නේ වෙන රටවල් වල තියෙන මේ රටවල් වල වෙන රාජ්‍යන් වල තියෙන මේ භාණ්ඩාගාර බිල්පත්‍ර බඳුන් කර වගේ ඒවල ආයෝජනය කරලා තියෙනවා. බැංකු වල ආයෝජනය කරලා තියෙන. ඒතර ඒ වගේ පොලී ආදායම් තියෙනවා. ඒ වගේම ලාභාංශ ආදායම් තියෙනවා. ඩිවිඩන්ඩ්ස් වගේ දේවල්, පොලී ආදායම්, ලාභාංශ ආදායම් වගේ දේවල් තියෙනවා. හරිද? ඊට පස්සේ ගාස්තු අය කිරීම, පොලී ආදායම්, ලාභාංශ ආදායම්, ඊළඟට තව මේ කුලියට දෙන ගොඩනැගිලි වල කුලී ආදායම්, ඒ වගේ වෙනත් ආදායම් ප්‍රභව තියෙනවා. ඒක වෙනත් ආදායම් ප්‍රභව. දඩහා රාජසන්තක කරගෙන දැන් පොලිසියෙන් ගහන දඩ රජයේ ආදායම්. රාජසන්තක දැන් ගීතෝගයක් රාජසන්තක කරගන්න. ඒතකොට ඒක ආපහු විකුණනවා. විනාශ කරන්නේ. විනාශ කරන දේවල් කියන්නේ දැන් ගංජා හරි කසිප්පොරේ ඇල්ලුවාම ඒක විනාශ කරනවා. දැන් පහුගිය දවස්වල අපිට ඒවා දකින්න හම්බුණා. කුඩු ඇල්ලුවාම කුඩු ටික විනාශ කරන්න නැතුව ඒවට පාම් පිටි පුරවල ඉවරලා ඒවා වෙන කට්ටියට විකුණනවා. අවියාවිද ඇල්ලුවාම පාතාලට අවියාවිද විකුණනවා. ඒ අල්ලන්න දායි. ඉතින් ඒවා රජය වෙන ඒ කියන්නේ ඇත්තටම රජයෙන් ලබන්න පුළුවන් වෙනත් ආදායම් ලබලා නැහැ රජය. ඇත්තටම ගත්තා. ඒ වගේ බදු ආදායම සහ බදු නොවන විදිහට රජයේ රාජ්‍ය ආදායම කියන එක සමන්විත වෙනවා. ඉතින් ඇත්තටම විභාගෙදි පුතාලා දරුවනේ බදු නොවන ආදායම් පිළිබඳව විභාගෙදි වැඩිපුර ප්‍රශ්න අහන්නේ නැහැ. රජයේ බදු නොවන ආදායම් ප්‍රභව මොනවද කියලා තමයි අහන්නේ. දැන් මම ගෲප් එකට දාන්නම් උගලන්ට 2019 මහා බැංකුව වාර්තාවේ බදු සහ බදු නොවන ආදායම් තියෙන ආකාරය පිළිබඳව මම ගෲප් එකට උගලන්ට දාන්නම්. ඒකට උගලන්ට බලන්න පුළුවන් බදු ආදායම් කොහොමද බදු නොවන ආදායම් කොහොමද තියෙන්නේ. තේරුණා මම කියන්නේ? හරි දැන් අපි ගත්තොත් එහෙම රජයේ ආදායම මේ 2019 මහා බැංකුව වාර්තාවේ ඒක තියෙන්නේ මෙහෙම. හරි. ඒකේ ටැක්ස් රෙවෙනියු එක 2019 ටැක්ස් රෙවෙනියු එක තියෙනවා 92ක්. දැක්කනේ 80ට 92ක් පැනලා තියෙනවා. 92ක් තියෙනවා. ඒතකොට බදු නොවන ආදායම තියෙන්නේ නම් 8යි. බදු නොවන ආදායම 8යි. ඒ 92 උනොත් වැට් බද්ද කියන එක තමයි 23ක්ම තියෙන වැට් බද්ද. ඊට පස්සේ ආදායම් බද්දත් 23ක් තියෙනවා. සංඛ්‍යාවක් විදිහට තමයි මේක වැඩි තව 23යි දශම ගණන් වගේ තියෙන වැට් බද්දේ. ඊට පස්සේ නිෂ්පාදන බද්ද 21ක් වෙනවා අරක්කු සිගරට් බද්ද. ඊට පස්සේ තව අපි ගත්තාම ළමයිනේ මේ තීරු බද්ද තියෙන 5යි. ඊට අතර වෙනත් බද්ද තියෙනවා 20ක් විතර. මොනවා තමයි බදු ආදායම කියන එක සමානයි. 2019 සංඛ්‍යාවයි. දැන් පුතාලට අදාළ වෙන්නේ 2019 නෙමෙයි 2020 තමයි අදාළ වෙන්නේ. ඒතකොට මේ වෙනකොට මේ සංඛ්‍යාගත වෙනස් වෙනවා. ඔයා මේ සංඛ්‍යාගත මේ විදිහට මතක තියාගන්න ඕනේ. මේවා ඉතාම මම ඉතා වක්කීමෙන් කියන්නේ විභාගෙට මේවා අහන්නේ. විභාගෙට සමහර අහන්න පුළුවන් එකම දේ තමයි ලංකාවට වැඩිම ආදායමක් දෙන දේ බද්ද මොකද්ද කියලා අහන්න පුළුවන්. ඒ වගේම අහන්න පුළුවන් බදු ආදායමේ ප්‍රතිශතය කොයිවගේද? ඒ ඇරෙන්න මේ අනිත් ඒවා ගැන අහන්න කියලා. බදු නොවන ආදායම් ප්‍රභව ගත්තාම බදු නොවන ආදායම් ප්‍රභව වලින් වැඩිම ආදායමක් තියෙන්නේ ගාස්තු ආය කිරීම කියන එක 104ක ප්‍රමාණයක් තියෙන ගාස්තු ආය කිරීම. එසේ ලාභාංශ කියන ඒවා 1යි තියෙන්නේ. හරි ඊට පස්සේ පොලී ආදායම් පොලී ආදායම් වගේ දේවල් 101ක් තියෙනවා. ඊට අමතරව අපි ගත්තාම දරුවනේ මේ වෙනත් ආදායම් කියන ඒවා 102ක් වගේ තියෙනවා. ඒ ඔන්න ඔය විදිහට තමයි බදු සහ බදු නොවන ආදායම කියන එක සමන්විත වෙන්නේ. ඒතර විභාගෙදී මේවා ගැන කිසිම දෙයක් අහන්නේ නැහැ. මේවට උදාහරණ කිසිම දෙයක් අහන්නේ නැහැ. බදු නොවන ආදායමේ ප්‍රතිශතය මතක තියාගත්තාම ඒ අවුරුද්දට අප්ඩේට් කරගන්න.
2020 අප්ඩේට් කරේ. එතකොට විභාගයේ අපි මේ බහු වර්ග පිළිබඳව අනිවාර්යෙන් අහනවා. හරි. එමනම් අපි බලමු නිබන්ධනයේ දැන් අපි පුතාලා නවත්තපු තැන පිළිබඳව සාකච්ඡා කරමු. නිබන්ධනයේ අපි නවත්තපු තැන තමයි මෙන්න මෙතන. දැන් ගිය සතිවල අපි සාකච්ඡා කරලා නතර කළා. පිටුවංක 10 මේක ඉවර කළා අපි. පිටුවංක 11 ඉවර කළා. ඒ වගේම පිටුවංක 12 ඉවර කළා. නේද? ඒ කොටස් ටික අපි අවසන් කළා. ඊට පස්සේ පුතාලා යන්න පිටුවංක 15 රාජ්‍ය ආදායම කියන මාතෘකාවට පිටුවංක 15 රාජ්‍ය ආදායම කියන මාතෘකාවට 15 සමහර අය පිටුවංක 14ත් එක තියෙනවා. 14 හෝ 15 රාජ්‍ය ආදායම කියන මාතෘකාවට යනවා. හරි. ඒකේ බලන්න රාජ්‍ය ආදායම කියන කොටස රටක ආර්ථික කටයුතු පවත්වා ගැනීම සඳහා රජයක් විවිධ මූලාශ්‍ර භාවිත කරමින් උපයන ආදායම තමයි රාජ්‍ය ආදායම කියලා කියන්නේ. ඒ ප්‍රධාන මූලාශ්‍ර දෙකක් තියෙනවා. හයිලයිට් කරගන්න ප්‍රධාන මූලාශ්‍ර දෙක බදු ආදායම සහ බදු නොවන ආදායම. බදු ආදායම සහ බදු නොවන ආදායම. හරි. ඊට පස්සේ අර කොටුවක දාලා තියෙනවානේ බදු ආදායමයි බදු නොවන ආදායමයි කියලා කොටු දෙකක් තියෙනවා. නේද? ඒ කොටුව උඩින් මෙම කොටුවකට එක දාලා තියෙන්නේ බදු සහ බදු නොවන ආදායම කියලා කොටුවක දාලා තියෙන මෙතන ලියා ගන්න 2019 මහ බැංකු වාර්තාවට අනුව 2019 මහ බැංකු වාර්තාවට අනුව ඔයාට අදාළ වෙන්නේ 2020 මම දැන් පුණා කිව්වා ඒක තාම නැහැ ඉතින් මම print කරලා නැහැ මට මහ බැංකුවේ කලින් ඉල්ල ගන්න බෑ මට අත උස්සලා ඉල්ල ගන්න පුළුවන් ඒ මට කලින් දෙන්න කියලා. ඒතර මට අරන් ගිහලා ගුටි දෙයි කරලා කිව්වා. විමතායන ගහයි මට. හරි. ඒතර බදු ආදායම කියන්නේ කීයද අපි ගන්න 92යි බදු ආදායම. 92යි. බදු නොවන ආදායම කියන්නේ 8යි කියන්නේ. 92යි 8යි. එක එකතු කළාගේ මත මද්ද කියන්නේ වැට් එක 123යි ලියන්නේ. 123යි. ආදායම් බද්දාවෙත් 123යි. වෙනත් බදු ආව 120ක්. වෙනත් බදු 120යි. නිෂ්පාදන බදු ආවමුදා 121යි. 121යි. තීරු බදු ආව 105ක්. තීරු බදු 105ක්. ඊට පස්සේ බදු නොවන ආදායම් පැත්තට යම් බදු නොවන ආදායම් පැත්ත අපි 8යි ලියුවේ බදු නොවන ආදායම පරාණතර 8ක් කියන්නේ. දාස්වා එකකින් 4යි. පොලි ආදායම 1යි. අනිකුත් ආදායම 2යි. ලාභ හා ලාභාංශ 2යි. ලාභ හා ලාභාංශ 2යි. හරි කෙටි පස්ස කීපයක් තියෙනවා කෙටි පස්ස කීපේ කරන්න බලන්න දැන්. කෙටි පස්ස කීපයක් තියෙනවා කෙටි පස්ස කීපේ කරන්න බලන්න දැන්.
හරිද? ඒකේ පොඩි පොඩි ගැටලු තියෙනවානේ. හරි ඒක බලන්න මේ කෙටි ප්‍රශ්න තියෙන පළවෙනි ප්‍රශ්න. මෙරට රාජ්‍ය ආදායම තුළ වඩා වැදගත් වෙන බදු විශේෂී වෙන්නේ. වඩා වැදගත් වෙන පද තමයි එකතු කළ අගේ මත බද්ද වැට් පද. වැඩිම ප්‍රතිශතයක් තියෙන වැට් පද. මේ දෙකම 23 වුණාට මේක 23.0 ගානක් අඩු වෙලා තියෙනවා වැට් පද. එන්න මොකක්ද උත්තරේ? දෙක. මෙරට රාජ්‍ය බදු නොවන ආදායම් තුළ වඩා වැදගත් වෙන ආදායම් වර්ගය වෙන්නේ වඩා වැදගත් වෙන මොකක්ද? ගාස්තු හා ඒකේ වෙනස් වෙන්නේ නැහැ සාමාන්‍ය. ඉතිහාසයෙන් ඉඳලා මොකද තමයි තියෙන්නේ. ගාස්තු හා ඒකේ එකම කවුරුන්දා නිෂ්පාදන බදු කියන ඒවා වැඩි වුණා. ඒ ආරක්ෂා සිගරට් වලට තව බද්දක් වැඩි වුණාම සාමාන්‍ය නිෂ්පාදන බදු වැඩි වෙන අවස්ථාවල් තියෙනවා. මෑත කාලේ වැට් බද්ද තමයි අනිවාර්යයෙන්ම වැඩි එකක් ගන්න. මුළු රාජ්‍ය ආදායම තුළ බදු ආදායමේ වැදගත්කම කීයද? 92යි. ඒක 92 කියන උත්තරේ මේකේ නෑ. ඒ නිසා ඔය පස්වෙනි උත්තරේ 92 කියලා වෙනස් කරගන්න 95 92 කියලා වෙනස් කරගන්න. පස්වෙනි උත්තරේ 95 කියන එක 92 කියලා වෙනස් කරගෙන ඒකට ඉරි ගහලා හරි දාලා හොඳයි දාගන්න. ඒ තමයි නේ අපිට ඕන දෙයට රැස් කරගෙන අපි කරමු. ඊට පස්සේ මුළු රාජ්‍ය ආදායම තුළ බදු නොවන ආදායමේ වැදගත්කම 8යි නේ 8 කියන උත්තරේ උතන නෑ. ඒ නිසා ඔය එකෙන් පස්වෙනි උත්තරේ 5 කියන එක අට කළා ඉරි ගහ ගන්න. 5 කියන එක අට කළා ඉරි ගහ ගන්න. හරි. ඒක සරලයි නේද? තමයි රාජ්‍ය ආදායම පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. හොඳයි දැන් අපි කතා කරමු උන්තාලා රාජ්‍ය ආදායමෙන් 92ක් විතර වැදගත් වෙන්නේ මොන ආදායමද කියන එක පිළිබඳව උන්තාලට අවබෝධයක් තියෙනවනේ. රාජ්‍ය ආදායමෙන් 92ක් විතර වගේ වැදගත් වෙන්නේ මොනවාද? බදු ආදායම. 90කට එහාට. ඉතින් අපි කතා කරමු බද්දක් පිළිබඳව අපි සාකච්ඡා කරමු. බද්දක් පිළිබඳව tax. අයවම සමානයිනේ. එංග වෙවුලනවා tax නේද? අපි කෑවත් බිව්වත් අපි ටෙලිෆෝන් කළත් අපි ළමයි බස් එක ගියත් හරි අපි මොන දේ කළත් සමානට සංගීත සංදර්ශනයේ කියලා නැටුවත් අපි බදු ගෙවාගෙන තමයි නටන්නේ. නටන්නේ උන් දන්නේ උන් බදු ගෙවනවා කියලා. බදු ගෙවනවා කියලා දන්නවනම් උන් නටන එක නවත්තලා අඬනවා. හරිද? අඬන සින්දුනේ ගොඩක් වෙලාට තියෙන්නේ නේ. ඔබ සංගීත කණ්ඩායමේ මාවම නේද? ඒගොල්ලෝ ඉස්සෙල්ලාම සබ්දයක් ඉල්ලනවා. අපි ඒතර හූවක් දෙනවා ඒගොල්ලෝ. එතන තව හූවක් නැද්ද කියලා අපි තව හූ කියනවා. හූ තමන් කියලා හූ ගියා ගන්නවා. ඒගොල්ලෝ. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා අඬන සින්දු ටිකක් කියනවා ඒවට නටන්න තියා නේද? පටාචාරකවත් වෙලා නැහැ. ඒ වගේ ගීත වාචක සංගීත කණ්ඩායමේ උන්ට වෙච්ච ගීත වාචක පටාචාරකවත් වෙලා නැහැ. ඒ තරම් ගීත වාචක වෙලා තියෙන. කෙල්ලේ බැඳලා ඒකෙල්ල කාලා ගිහිල්ලා ආයාපව වෙවිලා යම දෙන්නෙක් ඒ ළමයි දෙන්නේ ආයි දාලා කියලා මාර සින්දු තියෙන්නේ දැන්. හොඳයි. දාගමු ටැක්ස් කියන්නේ. උතේ ටැක්ස් කියන එකේදී මෙන්න මේ දේවල් පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. ගෙවීම අනිවාර්යයි. ඇයි ගෙවීම අනිවාර්ය වෙන්නේ? අය කරන්නේ රජයේ හෝ රාජ්‍ය බලධාරී ආයතන. රාජ්‍ය බලධාරී ආයතන ටැක්ස් ගහන බලධාරී ආයතනදී රජයේ හෝ රාජ්‍ය බලධාරී ආයතනයක් අය කරන අනිවාර්ය ගෙවීමක් තමයි බද්ද කියලා කියන්නේ. ඒ වගේම පුද්ගලයන්ගෙන් මේ බද්ද අය කරනවා. ඒ වගේම ආයතන වලින් මේ බද්ද අය කරනවා. පුද්ගලයන්ගෙන් හෝ ආයතන වලින් මේ බද්ද අය කරනවා. ඇයි මේ බද්ද අය කරන්නේ? ඇයි ආණ්ඩුව ටැක්ස් ගහන්නේ? පොදුවේ සමාජයට සපයන සේවාවන් පවත්වාගෙන යන්න තමයි අනිවාර්යයෙන් මේ බදු ගන්න. දැන් අපි රජයේ රෝහලකට ගිහිල්ලා බෙහෙත් ගන්න. නොමිලේ අධ්‍යාපනය කරනවා. අඩු මිලට බස් එකේ කෝච්චිය යනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් සෑහෙන උසස් අධ්‍යාපන අවස්ථා සෑහෙන තියෙනවා. ලොකු ආරක්ෂක හමුදාවක් නඩත්තු කරනවා. ජාතික ආරක්ෂාව තහවුරු කරනවා. ඒ වගේ දේවල් මේන්ටේන් කරන් රජයට ආදායමක් තියෙනවා. ආණ්ඩුව ටැක්ස් ගහනවා කියලා නේ ආණ්ඩුවේ ටැක්ස් වලට විරුද්ධ වුණාට ඒ අපි දැනගන්න ඕනේ අපේ වගේ දුප්පත් රටක ආණ්ඩුවක් අපිට නොමිලේ දෙන සේවාවන් පිළිබඳව. ළමයිනේ දියවැඩියා රෝගී හොස්පිටල් එකට ගියාම බෙහෙත් ටික දෙනවා. නතර කරගන්නවා. ඒ රෝගියාට කැම ටිකවත් ගෙදරින් ගේන්න දෙන්නේ නැහැ. ඒ කැම ටික පවා හොස්පිටල් එකෙන් දෙනවා. හරි සෞඛ්‍ය ආරක්ෂිතව විදිහට උයලා කියලා එහෙම දෙන. එහෙම රටක් පිළිබඳව
මෑත කාලේ අපිට ලේසියෙන් ආන්නක් වෙන්නේ ඔය දියුණුයි කියන රටවල් සියලුම සේවාවල් සල්ලි ගෙවලා ගන්න. අපේ රටවල් මේ නොමිලි තමයි සේවා කරන්නේ. ඇත්තටම අපේ රටේ ආණ්ඩු දුප්පත් වෙලා තියෙන මේ නොමිලි විතර සේවාවල්. සමහර රාජ්‍ය සේවකයෙක්ට පෙන්ෂන් එක හම්බ වෙනවා. එයා මැරුණට පස්සේ එයාගේ මේ සැමියාට හම්බ වෙනවා. සමහර බැඳපුනේ දරුවෙක් ඉන්නවනම් ඒ බැඳපුනේ දරුවා මැරෙන්නත් හම්බ වෙනවා. ඉතින් ඔයා හිතන්නේ කොහොමද ආණ්ඩුව ගොඩ යන්නේ කියලා මේ කියන මේ සුබ සාධන පහසුකම් එක්ක? දැන් ඇත්තටම ආණ්ඩුව ටැක්ස් ගහලා කරන්නේ මේ ජනතාවට පොදුවේ විවිධ සේවාවන් දෙක තමයි කරන්නේ. ඒතර පුතාලා ටැක්ස් එක පිළිබඳව දැනගන්න ඕනේ ගෙවීම අනිවාර්යයි. රජයේ හෝ රාජ්‍ය බලධාරී ආයතන එකයි කරන්නේ. පුද්ගලයන්ගෙන් සහ ආයතනවලින් තමයි කරන්නේ. ප්‍රධාන හේතුව තමයි ජනතාවගේ සුබ සාධනය සඳහා. දැන් අපි දන්නවා ගහන ටැක්ස් වර්ග තියෙන විශාල ප්‍රමාණයක්. දැන් අපෙන් ඇහුවොත් මේ රජයේ බදු අය කිරීමේ විවිධ අපේක්ෂාවන් මොනවද කියලා රජයේ බදු අය කිරීමේ විවිධ අපේක්ෂාවන්. රජයේ බදු අය කිරීමේ විවිධ අපේක්ෂාවන් කියන එක ඇහුවාම ඔයා කල්පනා කරන ආණ්ඩුව ගන්න ටැක්ස් කියන. දැන් ආණ්ඩුව වැට් බද්දක් ගන්න. ආණ්ඩුව තීරු බදු ගන්න. ඊට පස්සේ ආණ්ඩුව උතන නිෂ්පාදන බදු ගන්න. නේද? ආණ්ඩුව විනෝද බදු ගන්න. හරි ඊට පස්සේ තව ආණ්ඩුව පරිසර ආරක්ෂණ බදු ගන්න. පරිසර ආරක්ෂණ බදු ගන්න. ඊට පස්සේ ආණ්ඩුව ආදායම් බදු අය කරනවා. ආදායම් බදු මේ බදු කියලා කොහේ හරි මට දැන් බඩු කියලා කියවෙනවා. හැම අවුරුද්දෙම මේ පාඩම ගන්නකොට එකපාරට ඩොක් ගාලා කියවෙනවා. ඒ පැටලෙන වචනයක්. බදු ගන්නවා. වැට්, තීරු බදු, නිෂ්පාදන බදු, විනෝද බදු, පරිසර බදු, ආදායම් බදු. දැන් අපිට ශරීරයේ අවයව වලින් තියෙන ප්‍රයෝජන මොනවද කියලා ඇහුවොත් එහෙම ඉස්සලා අපි හිතන්නේ අවයව ගැනනේ කන්, ඇස්, කට ගැන මේ ඊතුවම ලියදැයි බලා ගන්න, අහ ගන්න, මේ අල්ලන්න, දුවන්න නේ ඒ වගේ එක තව ඒවා තියෙනවා. ඒතර ඒ වගේ දැන් නිකන් හරි විභාගෙ දෙවොත් එම අවයව වල ප්‍රයෝජන මොනවද කියවලා මේ පාර පීස් පේපර් කරනවා මේවත් හිතනවා ඒවත් අහින්දන්නේ කියලා. ගෙඩි පේපර් එකේ මේ තරම්ම අමාරු. හරි. ඉතින් ඒ වගේ ශාරීරික අවයව වල ප්‍රයෝජන ඇහුවාම අවයව ගැන හිතලා ලියනවා වගේ ආණ්ඩුව බදු ගහන්නේ ඇයි කියලා ඇහුවාම මේ බදු ගැන හිතන්න. ඒතර ප්‍රයෝජන හිතා ගන්න පුළුවන්. බදු ගැන හිතන්නේ උදාහරණයකට තීරු බදු ගහන්නේ තීරු බදු කියන්නේ පිටරටින් කියන ආනයන වලට ආනයන කියන්නේ ආනයන. ගෙන්නන ආනයන. මෙහෙට ගේන බඩ. දැන් පිටරටින් අල ගෙන්නනකොට පිටරටින් පිටිකිරි ගෙන්නනකොට පිටරටින් ඖෂධ ගෙන්නනකොට ඒවට ආණ්ඩුව ටැක්ස් ගන්නවා. දැන් පිටරටින් ඉන්දියාවෙන් අල ගෙන්නනකොට ඉන්දියාව අල කිලෝ එකක් රුපියල් 70යි. දැන් ලංකාවේ අල කිලෝ එකක් විතර රුපියල් 175. ඉතින් ඉන්දියාවෙන් 70ට ගෙනල්ලා ලංකා මාකට් එකේ විකුණනකොට අලගුරියට මොකද වෙන්නේ? අලගුරියට වහපොන්න වෙන්නේ. නේ? ඇයි මිනිහාගේ නිෂ්පාදන පිළිවෙල වෙන 150ක්. මිනිහා දෙන්නේ 175ක්. ඉන්දියාවේ රුපියල් 70ට ගෙනියන. දැන් ඉතින් ආණ්ඩුව මොකද කරන්නේ? මේකට ගහනවා කෙලින් 120ක බද්දා. මේ දා ටැක්ස් එක. ටැක්ස් එක ගෙවුවම ඉන්නේ 70 120 190. ඉන්දියාවට 190යි ලංකාවට 170යි. ඒතර මෙන්න මෙයාට chance එක හම්බ වෙනවා. ආණ්ඩුවෙන් බද්දා ගෙවුව කියලා දැනගත්තාම දේශීය අලගුරිය එල කිය. මොකද කියන්නේ එල කිය. ජය වේවා කිය. මොකද එයාගේ නිෂ්පාදනය රැක ගන්න ඕන. එතකොට තීරු බදු ගන්න හේතුවක් තමයි දේශීය ව්‍යවසායක රැක ගැනීම සඳහා. ආනයන වලින් දේශීය ව්‍යවසායක රැක ගන්න ආණ්ඩුව බදු ගන්න. නේ? නැත්නම් අනිත් එක තමයි මොකද දැන් අපේ රටේ තියෙන දරුවනේ ගෙවුම් ශේෂී කියලා එක. මේ පාඩම අමාරුත් අපේ රටේ තියෙන ගෙවුම් ශේෂී කියලා. ගෙවුම් ශේෂී කියලා කියන්නේ අපිට ලැබෙන විනිමය ආදායම තියෙනවනේ. විදේශ ආදායම, විනිමය ආදායම. ඒ වගේම විනිමය වියදම තියෙනවා. අපේ විනිමය වියදම තියෙනවා. අපිට යන වියදම. මේ දෙකේ වෙනස තමයි ගෙවුම් ශේෂය කියලා කියන්නේ. ඒක අපේ රටේ ඍණත් නෙමෙයි තියෙන්නේ. හරි ඍණත් නෙමෙයි ඍණට පල්ලෙහා දාන්න හදනවා අන්න ඒක තමයි තියෙන්නේ. පුළුවන් තරම් ඒ කියන්නේ ආදායම අඩු වියදම වැඩි. සමහරලාට වාහන දැන් මේ දවස්වල වාහන ගියන්න බෑනේ. විදේශවල වාහන ගියන්න ටයර් ගියන්නත් බෑ. දැන් කොයිලියක් මගේ කාර් එකට කරත්ත රෝල් දෙකක් දාන්න වෙනවා. දැන් ටයර් දෙක ගෙවිලා තියෙන්නේ. ගන්න ටයර් නේ. ටයර් සල්ලි තුනේ ටයර් නේ. ගෙන්නන්නේ. ඒකට හේතුව අපේ රටේ කොහොම පොඩි විදේශ විනිමය සංචිතයක් තියෙන ඒක වියදම් කරගත්තොත් අපිට කිසිම දෙයකට රටසල්ලි නැති වෙනවා. ඒ නිසා ආණ්ඩුවෙන් ඒවා පාලනය කරලා තියෙන්නේ. ඒකට අධික ලෙස ටැක්ස් ගහන ආනයන වලට අධික ලෙස ටැක්ස් ගහනවා. දාලා වියදම පුළුවන් තරම් අඩු කරනවා.
ආණ්ඩුව බදු ගන්න හේතුව තමයි ආනයන අඩු කරලා මේ ගෙවුම් ශේෂය වාසිදායක කරගන්න. ඒතර මොකද වෙන්නේ මේ ගෙවුම් ශේෂ වියදම අඩු වෙලා ආදායම් වැඩි වෙනවා. ඒතර ගෙවුම් ශේෂ වාසිදායක වෙනවා. හරි ඒක හොඳයි. රටට හොඳයි. කියන්නේ ගෙවුම් ශේෂ වාසිදායකයි කියන එකේ තේරුම රටේ සල්ලි තියෙනවා, විදේශ විනිමය තියෙනවා කියන්නේ. ඉතින් ඒ වගේ ඇයි නිෂ්පාදන බදු ගන්න? මත්පැන්, සිගරට්, කැරෝකේ මේ මොනවාද? සමාජශාලා, හරි රේස් තොට්ටු අල්ලන්නේ, අස්සිය දුන ඔට්ටු අල්ලන්නේ ඒවා සමාජයට අහිත කර දේවල්. නමුත් ඒවා මානව අයිතිවාසිකම්. සිගරට් එකක් බොන්න මිනිහට මානව අයිතිවාසිකමක් තියෙනවා. කොටට ඇදලා යන්න ගෑණිට මානව අයිතිවාසිකමක් තියෙනවා. අපිට හූ කියන්න මානව අයිතිවාසිකමක් නැහැ. ඒකට එයාගේ කැමැත්ත. දැන් සුපර්මෑන් යනවා නම් ළමයි අන්ඩර්වෙයර් කල්පනදලා අන්ඩර්වෙයර් උඩින් ඇදලා සුපර්මෑන් යනවා නම් ගෑණිට කොටරන් දින්න ඒ ගෑනට අයිතිවාසිකම තියෙනවා. මිනිහට සිගරට් එකක් බොන්න අරක්කු බොන්න අයිතිවාසිකම තියෙනවා. ඒවා මානව අයිතිවාසිකම්. මේ මිනිහා කැමති නම් මත්තලා ඉඳ දෙන්නේ. හැබැයි මිනිහට වෙන කෙනෙක්ගේ නිදහසට බාධා කරන්න බෑ. ඒකට අර කවුද කියලා තියෙන්නේ? නේ ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ හැරමිටියක් වගේ. හරිද? ඒ හැරමිටිය ඕන විදිහකට වණන්න පුළුවන්. හැබැයි ඒ වැනීමේ නිදහස අනේකාගේ නාසය කෙරවලින් ඉවර වෙනවා. මේ ගානට වරද හැකි. වැදුනොත් එමිනිය ගහනවා. අනේකාගේ නාසය කෙරවලින් ඉවර වෙනවා. බොන්න පුළුවන්, කන්න පුළුවන්, පාරේ එළිදෙන්න යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. කාටවත් කරදර වෙන්නේ නැහැ. සමහරවල් නිෂ්පාදන බදු ගන්න ඒව අදෙන්නත් නැහැ. සිගරට් එක බොහෝ මිනිස්සු සිගරට් බොන එක නතර කළා. ඒක අඩු කළා. මොකද සිගරට් එකක් රුපියල් අපි ඉස්කෝලේ කාලේ අපි 12 වසරේ සිගරට් එක රුපියල් 5යි තිබුණේ. රුපියල් 5 ඉඳලා රුපියල් 65ට සිගරට් එකට ගෙලා තියෙනවා. මේ ඔක්කොම බදු. රුපියල් 65න් වැඩිම ප්‍රමාණයක් රජයේ බදු. ආණ්ඩුව බදු ගහලා අදින්නත් කරනවා. දැන් කාටද කියනකොට නැති කරන්න පුළුවන්. එහෙම නැති කරන්න මේවා මිනිස්සුන්ගේ අයිතිවාසිකම් හින්දා නැති කරන්න. එහෙම නැති කරොත් මිනිස්සු පත්තර කොළ උතර ගහයි. නේද? සිමෙන්ති කොළ උතර ගහයි මිනිස්සු. අන්තිමට මිනිස්සු දැන් සිගරට් එකේ ෆිල්ටරේ තියෙන ඉඳන් අඩු ගන්න සිගරට් මේ 30000ක් විතර බීලා මැරෙන මිනිහා පත්තර කොළ මේ පත්තර බීඩි 5000ක් විතර ගහලා මැරෙනවා. අන්තිමට අපේ රටේ පත්තර හිඟියක් ඇති වෙනවා. කියවන්න පත්තරයක් නැහැ. බත් එකක් පොදාකට පත්තරයක් නැහැ. ඒකද බීඩිම බීලා. ඉතින් එහෙම කර මිනිස්සු කියනේව කරන්න බෑ අඬුවට ඇත්තට. දැන් අමාරු වෙලාවට තරක කරනවනේ ඉතින් දැන් සමහරවිට කියනවා පිළිකා හැදෙනවා. සිගරට් දුවම පිළිකා හැදෙනවා. හරිද ආණ්ඩුව මෙච්චර මොකද මේ ටැක්ස් එක ගහ මේක අදාරිමත් කරලා ආණ්ඩුව නිකන් ඉන්න පුළුවන් කියලා එහෙම කරන්න බෑ. මිනිස්සු නිකන් ඉඳියොත් ඒ බොන මිනිස්සු වෙන දේවල් කරනවා. දැන් සීලරක් හොඳ රට බීම කියන එක නතර කරලා මොකද වෙන්නේ? මිනිස්සු පසිප්පු බොනවා. පහුගිය දවස්වල කොරෝනා දවස්වල ළමයිනේ තේ ටිකක් බොන්න සීනි ටිකක් හොයාගන්න බෑ කඩේ. හරි? සීනි ටිකක් හොයාගන්න මේ බඩගින්නට තේ ටිකක් බොන්න සීනි ටිකක් හොයාගන්න බෑ කඩේ. ඇයි ඒ සීනි ටික අරන් ගිහලා ගෙදර පසිප්පු කරනවා. හරි? මේ විකුණන්න නෙමෙයි තමන්ගේ පරිහරණයට. ගෙදර ගෑස් එක ගා ඉන්දියාප තමයි ස්ටිමර් එක අරගෙන හරි මේ වතුර දාන හෝස් එක කපලා කොහොමද කරලා මේ ඉන්ටර්නෙට් එකෙන් බලලා ඒවට මිනිස්සුන්ට එක්ස්පෙරිමන්ට් කරන්න පුළුවන් ඕන තරම්. නිකන් කොරෝනා වලට බේතක් හොයාගන්න ගේවල කට්ටිය එක්ස්පෙරිමන්ට් කරන්නේ. ඉතින් ඒ වගේ මේ තියෙනවා මේ බදු ගහන්න හේතු තියෙනවා. ඇතම් නිෂ්පාදන කටයුතු පාරිභෝජන කටයුතු අධෛර්යමත් කරනවා. ඒ වගේම මේ පරිසර ආරක්ෂණ බදු ගන්නවා පරිසරය ආරක්ෂා කරන පුතාලා ෆෝන් එකක් පාවිච්චි කරනකොට ඒක ලෙවි කියලා කියන්නේ එන්වයරන්මන්ටල් ලෙවි means සර්චාර්ජ් කරන්නේ ටැක්ස් එකම තමයි වැඩිපුර ගාණක් ගෙවනවා. දැන් පෝල් එකක් ගන්නකොට රුපියල් 2යි වුණාට 2.35ක් විතර කැපෙනවා මේ 7.35 කියලා කියන්නේ ආණ්ඩුවේ ටැක්ස් තමයි. ඒක එක ටැක්ස් වල දෙන එක ටැක්ස් එකක් තමයි අඩු ගානේ 7-5ක් හරි ගන්නවා පරිසර ආරක්ෂණ බදු කියලා. පරිසරය ආරක්ෂා ඊට පස්සේ මම පුතාලට මතක ඇති කිව්වා අපේ රටවල් වල තියෙන පුතේ ඇති නැති ભેදය. අපේ රටවල් තියෙන ඇති නැති ભેදය. අපි ඒකට කියන ආදායම් විෂමතාවය කියලා. මම පළවෙනි වීඩියෝස් වල ඒක පැහැදිලි කරා. සමහර මිනිස්සුන්ට සල්ලි තියෙනවා සමහර මිනිස්සුන්ට සල්ලි නැහැ. එතකොට සමාජයේ තියෙන පන්ති දෙකක්. ධනපති පන්තිය, නිර්ධන පන්තිය. නිර්ධන පන්තිය ධනපති පන්තියට සාප කරන අපේ රීඩි මාංශ ඌරගෙන කාලා තමයි මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ධනපති පන්තිය නිර්ධන පන්තිය ප්‍රතික්ෂේප කරනවා පිළිකුල් කරනවා. හරි සල්ලි නැති මිනිස්සු අපිරිසිදු මිනිස්සු චාරයක් නැති මිනිස්සු ඒ විදිහට ඒ දෙකොල්ල අතර තියෙන ගැට්ටනේ. ඒක ලොකු පුපුරායමක් කරනවා සමාජෙ තිබ්බා. මේ නිසා දැන් අර මම පුතාලට පැහැදිලි කරේ දෙන්න එක්කෙනෙක්ට සෙල්ලම් බඩුවක් තියෙනවා අනිත් එක්කෙනාට සෙල්ලම් බඩුවක් නැත්නම් ඒතර තියෙනවා පොඩි වෙනසක් ගැප් එකක්. ඒ දෙන්නට ඉරිසියක් කරගන්න. එක්කෙනෙක් ඉරිසියක් කරන සෙල්ලම් බඩුව තියෙන එක්කෙනාට සෙල්ලම් බඩුව නැති එක්කෙනාට නැති එක්කෙනා සෙල්ලම් බඩුව තියෙන එක්කෙනා ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් ආණ්ඩුව මම ගවර්න්මන්ට් එක නම් මම කරන්න ඕන මොකක්ද? මේ දෙන්නගේ මේ අසමතුලිතතාවය තුලිත කරන්න.
එක්කෝ ඒ දෙන්න ඒ සෙල්ලම් බඩුව නැති කාට සෙල්ලම් බඩුව දෙන්න ඕන. එහෙම නැත්නම් සෙල්ලම් බඩුව තියෙන එකාට සෙල්ලම් බඩුව අරගෙන පොලේ ගහනවා. ජන රාස්තර පොලේ ගහනවා. පොලේ ගම අර දෙන්නම ගමන දෙන්නට සෙල්ලම් බඩුව දෙයි. එක්කෝ දෙන්නට වඩ නැත්නම් දෙන්නට විනා වෙනවා. නමුත් වෙන්නේ මොකද සෙල්ලම් බඩුව නැති එක hina වෙන්න පටන් ගන්නවා. අනුන්ගේ සෙල්ලම් බඩුව උඹටත් නැහැ කියලා hina වෙන්න පටන් ගන්නවා. සෙල්ලම් බඩුව තිබ්බ ගන්නට පටන් ගන්නවා. ටැක්ස් ගහනකොට මිනිස්සු අඬනවා. සල්ලි තියෙනවා. ඒවා සහනාධාර විදිහට නකොට නැති අය hina වෙනවා. එන්නෙම තමයි මේ හැටි. මොකද ආණ්ඩුව අනිවාර්යයෙන්ම මේ ආදාය විෂමතාවය අඩු කරන්න බදු කියන එක පුතේ අය කරනවා. මොන විදිහට බදු අය කරන්නේ විවිධ බලපානව හේතු කාරණාවක් තියෙනවා දරුවෝ. නිසා දැන් ආදායම් බදු පනත ගත්තාම ලංකාව ආදායම් බදු පනත ගත්තාම ආදායම් බදු පනතේ බද්ධ නිර්වචනය කරලා තියෙන්නේ මේ ගෙවන්නාට අත්තන ඍජු ප්‍රතිලාභ ගැන නොසලකා පොදුවේ මුළු මහත් සමාජයටම සපයන්නා වූ සේවාවන් වෙනුවෙන් පුද්ගලයන්ගෙන් හෝ ආයතන වලින් අය කරනු ලබන පැහැරහැරිය නොහැකි ගෙවීමක් තමයි බද්දක් කියලා කියන්නේ. පැහැරහැරිය නොහැකි ගෙවීමක් තමයි බද්දක් කියලා කියන්නේ. නමුත් එච්චර ලොකු නිර්වචනයක් පුතාලට ලියන්න ඕනේ නැහැ. පුතාලා ලියන්න ඕනේ එච්චර ලොකු නිර්වචනයක්. ආයතන හෝ පුද්ගලයන්ගෙන් අය කරන. අර ආයතන හෝ පුද්ගලයන්ගෙන් අය කර ආයතන හෝ පුද්ගලයන්ගෙන් රජයේ හෝ රාජ්‍ය බලධාරී ආයතන විසින් අය කරනු ලබන අනිවාර්ය ගෙවීමක් තමයි බද්දක් කියලා කියන්නේ. පුතාලා ඒ ගානට ලිව්වම උඩට මේ උතර තව එක්සෑම් එකේදී අනිවාර්යෙන් අහන්න පුළුවන් දරුවනේ. එක්සෑම් එකේදී අනිවාර්යෙන් අහන්න පුළුවන්. දැන් බදු වර්ග දීලා ඒ බදු අය කරන ආයතනෙම ගැන එක්සෑම් එකේදී අහන්න. ලංකාවේ තියෙන බදු වර්ග අය කරන ආයතන දෙන. දැන් ලංකාවේ ආයතන ගත්තාම බදු අය කිරීමේ අයිතිවාසිකම තියෙන ප්‍රධානම ආයතනය තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. ඒකට කියන්නේ ඉන්ලෑන්ඩ් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් කියලා කියන්නේ. ඉන්ලෑන්ඩ් රෙවෙනියු ඩිපාර්ට්මන්ට්. ඒ සමානයි මේ වචනේ පාවිච්චි කරන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කියලා. ඒක වැරදි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තමයි ඒක හරිම වචනේ. මොකද දැන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව නම් මේක ඉන්ලෑන්ඩ් රෙවෙනියු ටැක්ස් ඩිපාර්ට්මන්ට් වෙනවා. ටැක්ස් කැලලක් නෑ මේක. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. මෙයාලා තමයි ලංකාවේ තියෙන බදු වලින් තමයි සාමාන්‍ය 80ක් විතර අය කරන්නේ මෙයා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. දැන් උදාහරණයක් විදිහට ගත්තාම ලංකාවේ තියෙන ආදායම් බද්ද සමාගම් වලින් ගන්නවා සමාගම් බදු කියන්නේ. ඊට පස්සේ ESC tax කියලා එකක් ගහනවා. ඒකට කියන්නේ economic service charge කියලා. ආර්ථික සේවා බදු කියලා කියන ආර්ථික සේවා බදු. ඊට පස්සේ තව ගහනවා VAT බද්ද. ලංකාවේ වැඩිම ආදායමක් හම්බෙන්නේ VAT බද්ද. VAT බද්ද. හරි. ESC බදු VAT බදු ඊට පස්සේ තව තියෙනවා මේ පුතේ ජාතිය ගොඩනැගීමේ බදු කියලා එකක් තියෙනවා. NBT tax කියලා එකක් තියෙනවා. ඒ වගේ බදු. මෙන්න මේ වගේ බදු වර්ග දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් තමයි සාමාන්‍යයෙන් අය කරලා ලබන්නේ. දැන් සමහර බදු වර්ග තියෙනවා දරුවනේ. දැන් NBT වගේ ටැක්ස් තියෙනවා. මේවා ඍජුයි වක්‍රයි දෙවිදිහටම ක්‍රියාත්මක වෙන අවස්ථාවල් තියෙනවා. NBT ටැක්ස් එක. NBT ටැක්ස් එකේ ඍජු පැත්තකුත් තියෙනවා වක්‍ර පැත්තකුත් තියෙනවා. මම පස්සේ කියලා දෙන්නම් ඒක. ඒ වගේ මේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මෙහෙමයි කරන්නේ. ඊට තව අපි ගත්තාම තමයි රේගු දෙපාර්තමේන්තුව ගැන පුතාලා අහලා ඇති. රේගු දෙපාර්තමේන්තුව ඒගොල්ලෝ තමයි තීරු බදු අය කරන්නේ. තීරු බදු අය කරන්නේ ඒගොල්ලෝ. හරි. ඊට පස්සේ තව එක ආයතන තියෙනවා. දැන් අපි ගත්තාම මේ පුතාලා මේ සුරාබදු දෙපාර්තමේන්තුව සුරාබදු අය කරනවා. සිගරට් අරක් වල සුරාබදු අය කරන සුරාබදු දෙපාර්තමේන්තුව. ඒ වගේ එක ආයතන තියෙනවා. ඒක පළාත් සභාව ගත්තොත් පළාත් සභාව අය කරනවා ළමයි පිරිවැටුම් බදු කියලා එකක් තියෙනවා. පිරිවැටුම් බදු කියලා කියන්නේ විකුණුම් මත අය කරන බද්දක්. ව්‍යාපාර හැම ව්‍යාපාරයක්ම ඒවට යටත් වෙන්නේ නැහැ. නිකන් ඒවා සංඛ්‍යාදත්ත පුතාලා දැනගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේ පිරිවැටුම් බදු වගේ දේවල් අය කරනවා. ඒ කියන්නේ මාසික ආදායම ලක්ෂ 10 ලක්ෂ 20 කියන්නේ විකුණුම් ප්‍රමාණය. ඒ වගේ යන්නේ. ඒතර මේ සංඛ්‍යා ලේඛ සංඛ්‍යාදත්ත අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. නිසා පුතාලා සංඛ්‍යාදත්ත විභාගෙදී අහන්නේ. ඒ වගේම අපි දන්නවා පළාත් පාලන ආයතන තියෙනවා. පළාත් පාලන ආයතන කියලා කියන්නේ මොනවද? පළාත් පාලන ආයතන කියලා කියන්නේ නගර සභා, මහනගර සභා, ප්‍රාදේශ සභා වගේ ආයතන. ඒ ආයතන අය කරනවා වරිපණම් වගේ බදු අය කරනවා ළමයි ප්‍රසිද්ධම බද්දක්. ඒ වගේම මම කියලා දුන්නේ විනෝද බද්ද කියන විනෝද බදු අය කරන්නේ පළාත් සභාව විසින්. ත්‍රේ බදු පිළිබඳව අනිවාර්යයෙන්ම වට හොඳ අවබෝධයක් තියෙන්න ඕන. හරි එහෙනම් අපි ලියමු බලන්න. අපි ලියමු බලන්න.
හරි. පුතාලගේ බදු ආදායම පිළිබඳව අපි සාකච්ඡා කළේ පිටුවංග 15 14 කොටස්වල. එමනම් ඊළඟ කොටසට යමු. බදු ආදායම බලන්න තියෙන නිර්වචනය බලලා highlight කරගන්න. ගෙවන්නාට අත්තර ඍජු ප්‍රතිලාභ ගැන නොසලකා මුළු බහස් සමාජය වෙනුවෙන්ම රජයේ සපයන්නා වූ සේවාවන් වෙනුවෙන් රාජ්‍ය අධිකාරී බලය මත පුද්ගලයන්ගෙන් සහ ව්‍යාපාරිකයන්ගෙන් පණවන පැහැර හැරිය නොහැකි අනිවාර්ය ගෙවීමක් කියලා තමයි පනත තියෙන්නේ. බදු පනත තියෙන්නේ එහෙමයි. දැන් ඒක ඒ නිර්වචනයේ දිග වැඩි නම් ඒ නිර්වචනය පුතාලට පොඩ්ඩක් අමාරුයි නම් ඒක පල්ලෙහාන් මෙන්න මේකක් තියාගන්න. ඒක පල්ලෙහාන් දැන් මම කියන්නේ මෙතන බදු ආදායම කියලා තියෙනවා. මේ බදු ආදායමට පල්ලෙහාන් තියාගන්න. පල්ලෙහාන් ගන්න උඩින් ගන්න තියාගන්න සයිඩ් එකකින් තියාගන්න පුළුවන්. ටිකක් සරල නිර්වචනයක්. මෙහෙම ලියන්නේ. යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් අනිවාර්යෙන්ම ගෙවිය යුතුයයි. රජය හෝ රාජ්‍ය බලධාරී ආයතනයක් විසින් අයකරනු ලබන ගෙවීමකි. right. එනම් බදු පැනවීමේ අරමුණු කියන මාතෘකාවට යන්න බදු පැනවීමේ අරමුණු ලියමු. එම ලියන්න. රජයට අවශ්‍ය ආදායම් ලබා ගැනීම සඳහා එක වියදම් තියෙනවා අනුව දරන්න ඕන. රජයට අවශ්‍ය ආදායම් ලබා ගැනීම සඳහා බදු ගන්න. රජයට අවශ්‍ය ආදායම් ලබා ගැනීම සඳහා ඊට පස්සේ අර්ථ දෙක පරිසරය ආරක්ෂා කිරීම සඳහා ඊට පස්සේ ආනයන අපනයන හැසිරවීම සඳහා තීරු බදු වගේ දේවල් අය කරන්නේ. ආනයන අපනයන හැසිරවීම සඳහා උනා උදාහරණයක් ලියන්න තීරු බදු කියලා. ආනයන අපනයන හැසිරවීම සඳහා ඊට පස්සේ ගෙවුම් ශේෂ අර්බුද විසඳා ගැනීම සඳහා ඒකට තීරු බදු අය කරන්නේ. ගෙවුම් ශේෂ අර්බුද විසඳා ගැනීම සඳහා ඊට පස්සේ ඇතැම් නිෂ්පාදන හෝ පරිභෝජන කටයුතු අධෛර්යමත් කිරීම සඳහා නිෂ්පාදන බදු අය කරන්නේ මේ වගේ දේවල් වලට. ඇතැම් නිෂ්පාදන හෝ පරිභෝජන කටයුතු අධෛර්යමත් කිරීම සඳහා
ඊට පස්සේ ආදායම් බෙදී යාමේ විෂමතාවය පාලනය සඳහා ඒක තමයි ආදායම් බදු අය කරන්නේ. ආදායම් බෙදී යාමේ විෂමතාවය පාලනය කිරීම සඳහා ආදායම් බෙදී යාමේ විෂමතාවය පාලනය කිරීම සඳහා විෂමතාවය පාලනය කිරීම සඳහා තව දේශීය ව්‍යවසායකයන් දිරිගැන්වීම සඳහා ඒ කියන්නේ තීරු බදු වලින් පුළුවන් දේශීය ව්‍යවසායකයන් දිරිගන්වන්න. ආනන්දික භාණ්ඩ මත බදු පනවන්න ඕන. දේශීය ව්‍යවසායකයන් දිරිගැන්වීම සඳහා තව සාර්ව ආර්ථික කළමනාකරණය සඳහා මුළු ආර්ථිකයේම කළමනාකරණය කරන්න බදු කියන ප්‍රතිපත්තිය පාවිච්චි කරන්න පුළුවන්. සාර්ව ආර්ථික කළමනාකරණය සඳහා සාර්ව ආර්ථික කළමනාකරණය සඳහා right. හොඳයි ඒ තමයි බදු පැනවීමේ අරමුණු කියන මාතෘකාවට අදාළව අපි සාකච්ඡා කරපු දේවල් වෙන්නේ. හරි එමනම් අපි යමු පුතාලා මේ බදු වර්ගීකරණය කියන මාතෘකාවට. ඒක පොඩක් වැදගත් මාතෘකාවක්. බදු වර්ගීකරණය. හරි අපේ මාතෘකාව තමයි බදු වර්ගීකරණය. අපේ මාතෘකාව බදු වර්ගීකරණය. දරුවනේ දැන් බදු කියන ඒවා වර්ග කරන්න පුළුවන් ප්‍රධාන ආකාර තියෙනවා දෙකක්. එකක් තමයි බදු අනුපාතය. එහෙම නැත්නම් බදු ප්‍රතිශතයේ හැසිරීම මත ප්‍රතිශතය අනුව බදු වර්ග කරන්න පුළුවන්. බදු ගහන ප්‍රතිශතය වැඩි වෙනවද අඩු වෙනවද බදු ප්‍රතිශතය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ මත බදු වර්ග කරන්න පුළුවන්. සමහර බදු තියෙනවා ඒවා එන්න නගිනවා. කොයි වගේ? ඉද උදේට ඕම නගින ඒ වගේ. එන්න නගිනවා නම් අපි ඒකට කියනවා පුතා අනුක්‍රමික බදු කියලා. අනුක්‍රමික බදු කියලා කියනවා. හරි තව බදු තියෙනවා එන්න බහිනවා. හරි ඒ ඉන්න බහිනවා බද්ද බහිනවා. ඒකට අපි කියනවා ප්‍රතික්‍රමික බදු කියලා. ප්‍රතික්‍රමික බදු. ඒ කියන්නේ ආදායම වැඩි වෙනකොට බදු අනුපාතය වැඩි වෙනවා නම් අනුක්‍රමික බදු. අඩු ආදායම් ලාභයට අඩු වෙනොත් වැඩි ආදායම් ලාභයට වැඩි වෙනොත් පනවන අනුක්‍රමික. ප්‍රතික්‍රමික කියන්නේ ඒක අනිත් පැත්ත. ඒ කියන්නේ වැඩි ආදායම් ලාභයට අඩුයි අඩු ආදායම් ලාභයට වැඩි. දැන් උදාහරණයක් විදිහට විස්කි බෝතලයකට 11ක් ආණ්ඩුව ටැක්ස් ගන්නවා. ගල් බෝතලයකට ආණ්ඩුව 15ක් බදු ගන්නවා. දැන් ගල් බෝතලයක් වුණ සාමාන්‍යයෙන් ආදායම අඩුයි, විස්කි බෝතලයක් වුණ ආදායම වැඩියි. ඒ වගේ. AC එකට 10ක් ටැක්ස් ගහලා ෆ්‍රිජ් එකට 22ක් ටැක්ස් ගන්නවා. ෆ්‍රිජ් එකක් කියලා කියන්නේ සාමාන්‍ය බාණ්ඩ හැම ගෙදරකම ෆ්‍රිජ් එකක් තියෙනවා. හරි මම දන්නේ නැහැ ෆ්‍රිජ් නැති කිව්වද මතන දමාණි වැද්දන් කියවන්න ෆ්‍රිජ් තියෙනවද දන්නේ නැහැ. ඇති සමහරට මස්සේම නේද කල්දියා ගන්න බෑ. කැලේ යන්නෙත් නැහැ මේගොල්ලෝ. දඩයක් කරන්නේ කාගිස් එකේ චිකන් කිලෝ එකක් ගෙනල්ලා දාලා නේද සම්මතයක් විදිහට එකව බිම දාලා මේ ඊතලෙන් විදලා වෙන්නේදී ගන්න වෙත්තේ. මේ දඩයක් කළා කියන්නේ ඒගොල්ලන් කියවල සමහරට ෆ්‍රිජ් එකක් කියන්නේ සාමාන්‍ය භාණ්ඩය 22ක් වදු ගන්න. නිකන් උදාහරණයක් මම කියන්නේ. මේ වගේ තත්යකට අපි කියනවා දරුවනේ ප්‍රතික්‍රමික බද්දක් කියලා කියනවා ප්‍රතික්‍රමික බද්ද. තව බද්ද තියෙනවා ආදායම වැඩි වුණත් අඩු වුණත් සමාන අසමාන ඔක්කොටම අනිවාර්ය සමානව බදු ගන්න ඒකට කියනවා සමානුපාතික බදු කියලා කියනවා. සමානුපාතික බදු. දැන් වැට් හැමෝටම 15%. හැමෝටම ආදායම වැඩි කාටත් 15 අඩු කාටත් 15. සමානුපාතික බදු. ඉතින් අර වැරද්දක් කළා තාත්තට අහුණාම බලන්න. වැරද්ද කරපු කාටත් ගන්නවා නොගාපු කාටත් ගන්නවා. සමාලට කේලම ගිහිල්ලා කියවපු කාට තමයි ඉස්සෙල්ලම ගහන්නේ.
කියලා කියන්න බෑ කොහොමද උඩ ගහන ඉස්සෙල්ලා. ඊට පස්සේ අනිත් උන් වෙන හලකව. ඒක සමානුපාතික බද්දක් කියලා කියන හැමෝටම සමානව ගන්න බද්ද. එන්න වැඩි වෙනවා නම් අනුක්‍රමිකයි. දැන් උදාහරණයක් තමයි ලංකාවේ ආදායම් බද්ද. ඒක වැඩි වෙනවා 104යි 108යි 112යි 116යි 120යි 124යි කියලා ඔය විදිහට වැඩි වෙගෙන යනවා. ඒවා එක එක අවුරුදු මෙන්න රේස් වෙනස් වෙනවා. රේස් වෙනස් වෙනවා. ඒවා හරි මොන උදාහරණ. දැන් මේක ඔයගලගේ සිලබස් එකේ ලොකුවට ඉන්ඩිකේට් කරලා නැහැ මේ කාරණය. හැබැයි ඔයගලගේ සිලබස් එකේ අනිවාර්යයෙන්ම සඳහන් වෙනවා විතැන් කිරීමේ හැකියාව මත බදු වර්ගීකරණය. විතැන් කිරීමේ හැකියාව. විතැන් කරනවා කියන්නේ මොකද්ද පුතාලා? විතැන් කරනවා කියන්නේ මොකද්ද? එහාට මෙහාට මාරු කරනවා. දැන් ඔය ආර්ථික විද්‍යා පන්තිස හැකියාව මායිමක් එහාට මෙහාට මාරු කරනවා. ඒක තමයි විතැන් කරනවා. එහාට මෙහාට මාරු කරනවා කියන්නේ විතැන් කරනවා. හරි? ඒ කියන්නේ ටැක්ස් වලට පුළුවන් මෙහෙම කරන්න. අපිට ගැව්වහම මම නිෂ්පාදකයන මම වෙලෙන්දට බද්ද ගන්නවා. වෙලෙන්දයි බද්ද දානවා කාටද? වෙලෙන්දයි බද්ද දානවා පාරිභෝගිකයට. වෙලෙන්දගේ වන්නේ පාරිභෝගිකයට ඉවර. පාරිභෝගිකයෙන් උදාහරණයක් විදිහට සිනමා ශාලාවක් පවත්වාගෙන යනකොට චිත්‍රපටිය මේ පෙන්වනකොට චිත්‍රපට නිෂ්පාදකයට බද්දක් ගන්නවා. වැඩ මේ විනෝද බද්ද. දැන් චිත්‍රපට නිෂ්පාදකයා කරන්නේ මොකද්ද? ඒක ටිකට් එකට එක්කවලා පාරිභෝගිකයෙන් ගන්න. එතකොට එයා දෙන තර්කය මොකද්ද? මම චිත්‍රපටිය හදන්නේ උඹලට බලන්න. චිත්‍රපටිය බලලා උඹලා විනෝද වෙන්නේ. ඕගොල්ලෝ විනෝද වෙන්නේ. ඒක නිසා ඕගොල්ලෝ බද්ද ගෙවන්න. ඕගොල්ලෝ බද්ද ගෙවාගෙන විනෝද වෙන්නේ. ඒ ආකාරය. ඒක තමයි විතන් කිරීමේ හැකියාව මත බදු ගන්නවා කියන්නේ ඒකයි. ඒතර සමහර බදු තියෙනවා අපිට ගැහුවට අපිට ෂේප් එකේ වෙන කාටද දෙන්න පුළුවන්. ඒ වගේ ඒවට කියනවා විතන් කරන්න පුළුවන් බදු කියලා. ඒ බදු වලට අපි කියනවා දරුවනේ වක්‍ර බදු කියලා. ඒවට කියන්නේ වක්‍ර බදු කියලා. අපිට ගහනවා මොකද ගෙවන්න වෙන කෙනෙක්. ගැහුව කෙනා නෙමෙයි වෙන කෙනෙක් ලවා තමයි බද්ද ගෙවෙන්නේ. ඒතර ඒක තමයි වක්‍ර බද්ද කියන්නේ. ලංකාවේ වැඩිපුරම තියෙන්නේ වක්‍ර බද්ද. වැට් බද්ද වක්‍ර බද්ද. සෙස් බද්ද ගත්තාම සෙස් බද්ද වක්‍ර බද්ද. විනෝද බද්ද ගත්තාම වක්‍ර බද්ද. තීරු බදු ගත්තාම ඒව වක්‍ර බද්ද. ඔක්කොම වක්‍ර බද්ද. ඒවා ගෙවන්නේ ඒ වෙලෙන්දරසේ. ඒවා පාරිභෝගික තමයි ගෙවන්නේ. නිෂ්පාදන බදු ගත්තාම අරක්කු සිගරට් වලට ගහන බදු කවදාකවත් වෙලෙන්දා හෝ නිෂ්පාදකයා ගෙවන්නේ. ඒ වගේම සිගරට් බොන මිනිහ ටැක්ස් එක ගෙවාගෙන තමයි බොන්නේ. අරක්කු බොන එක සෑහෙන ටැක්ස් එකක් ගෙවාගෙන බොනවා. මම හිතන්නේ මේ ටැක්ස් දුකට තමයි වැඩිපුර බොන්නේ. බදු බර වැඩි. ඒකනේ වැල්ලා ඉන්නේ සමහරවිට. බදු බර දරා ගන්න බැරුව වැල්ලා ඉන්නේ. හරි ඒ වගේ මේ නිෂ්පාදන බදුවේ. ඔන්න ඒ වගේ වක්‍ර බදු. තව තියෙනවා ඍජු බදු. ඍජු බදු කියලා කියන්නේ විතක් කරන්න බෑ. කාටවත් දෙන්න බෑ. දෙන්න පදනමක් නෑ. දැන් ඉස්සර චිත්‍රපටි හදන එක්කෙනා කියන ඔයාලා චිත්‍රපටි බලන නිසා තමයි අපි චිත්‍රපටි හදන්නේ. ඒ නිසා තමයි අපිට බදු ගන්න. ඕගොල්ලෝ බලනවා නම් බද්ද ගෙවාගෙන බලන්න. එහෙම පුළුවන් සාධාරණ. අපි නිසා මේ දුක් විඳින්නේ. නේ? දැන් මම පිටරට යනවා. නම් පිටරට සංචාරයක් කරනවා. ගෙදර කට්ටියත් එක්ක ට්‍රිප් එකක් යනවා. ඒතර මම ගෙවන්න ඕන ගුවන් සේවා බද්ද. ගුවන් සේවා බද්ද කියන්නේ පිටරට යනකොට ගෙවන බද්දක්. මම පන්තියේ ළමයින්ට කියනවා මම රට යනවා විනෝද වෙන්න රට යනවා ඕගොල්ලෝ මගේ බද්ද ගෙවන්නේ. ඒක කිසිම පදනමක් නැහැ. ළමයිගේ ඉස්සරට රට යන්න බැරිනවා සරට ඕම රට යන්න බැරිනවා සර් යන්න රජරට. රජරට යන්න සර්. ඒතර බදු නැතුව යන්න රජරට කියන අනුරාධපුර පැත්තේ. අපිට ගෙවන්න බෑ සර්ගේ බද්ද. මාර වැඩ ප්‍රසර් කියන්නේ සර් විනෝද වෙන්න යනවා අපි බදු ගන්නවා මේක යක් වගේ යන්න ඕනේ. කිසිම පදනමක් නැහැ විදුබද්ද විතන් කරන්න. කෙනෙක් රුපියල් 10ට ගත්ත කොටසක් 12ට විකුණනවා. රුපියල් 2ක ලාභයක් ලැබෙනවා. ඒ රුපියල් 2කේ ලාභයට ආණ්ඩුව ගන්නවා ප්‍රාග්ධන ලාභ බද්ද කියලා බද්දා. ඒක වෙන කාටවත් විතන් කරන්න පුළුවන්. විතන් කරන්න. කවුරුහරි මේ ලක්ෂ ගානක ලොකු ආදායමක් ලබනවා. ලක්ෂ ගානක ලොකු ආදායමක් ලබනවා. ඒ ආදායම ලබන පුද්ගලයාට ලංකාව ඇතුළත නිදහසේ උපයන්න පුළුවන් ආදායම් සීමාවක් තියෙනවා. ලක්ෂ 5ක් 10ක් ඒ වගේ ආණ්ඩුව දෙන රිලීස් එකක් තියෙනවා. ඒ එතනින් අඩු කරලා ඒ ගාන අඩු කරලා දැන් ලක්ෂ 10ක් ආණ්ඩුව දෙනවා කියලා ටැක්ස් එක උපයන්නේ. මගේ ආදායම ලක්ෂ 100යි නම් අවුරුද්දකට ලක්ෂ ඒකෙන් ලක්ෂ 10ක් ආණ්ඩුව අයින් කරගෙන දෙනවා. ඊටු ලක්ෂ 90ට ආණ්ඩුව ටැක්ස් ගන්නවා. එතකොට මට පුළුවන් ළමයින්ට කියන්නේ මගේ ආදායම වැඩි නිසා ඕගොල්ලෝ ටැක්ස් එක ගෙවන්නේ. ළමයි පන්තියෙන් නේද ඉතින් ඊට පස්සේ නිකම් ආදායම අඩු වෙලා ටැක්ස් ගෙවන්නේ නැතිවත්පත් ඒවා. ඒවා ඍජු බදු කියන්නේ විතක් කරන්න බෑ කාටවත් දෙන්න බෑ. උදාහරණ තමයි ලංකාවේ ප්‍රධාන ඍජු බදු තමයි ආදායම් බද්ද කියන එක තමයි ලංකාවේ ප්‍රධානම ඍජු බද්ද. ආදායම්.
ඒ වගේ බදු වර්ග කරන්න පුළුවන් ප්‍රධාන පදනම් දෙකක් තියෙනවා. අනුපාතීය හැසිරීම මත විතන් කිරීමේ හැකියාව. අනුක්‍රමිකයි කියන පද්ධතිය මේ එන්න වැඩි වෙනවා. ප්‍රතික්‍රමිකයි කියන පද්ධතිය එන්න මක් වෙනවද? අඩු වෙනවා. සමානුපාතිකයි කියන පද්ධතිය සමාන. ඍජු බදු විතන් කරන්න බෑ, වක්‍ර බදු විතන් කරන්න පුළුවන්. හරි. එමන ලියමු. බදු වර්ගීකරණය පළවෙනි පදනම බදු පදනම මත නැත්නම් බදු ප්‍රතිශතය මත වර්ගීකරණය highlight කරගන්න බදු පදනම නැත්නම් බදු ප්‍රතිශතය මත වර්ගීකරණය. ඒකේ අනුක්‍රමික බදු ලියන්න. අනුක්‍රමික බදු ලියන්න. ආදායම ධනය ආදායම කමා ධනය ආදායම කමා ධනය වැඩි වන අවස්ථාවලදී ආදායම ප්‍රමාදane වැඩි වන අවස්ථාවලදී ආදායම ධනෙ වැඩි වන අවස්ථාවලදී බදු ප්‍රතිශතයේද ක්‍රමයෙන් වැඩි වීමයි බදු ප්‍රතිශතයේද ක්‍රමයෙන් වැඩි වීමයි බදු ප්‍රතිශතයේද ක්‍රමයෙන් වැඩි වීමයි උදාහරණ බලන්න පුද්ගල ආදායම් බද්ද සමාගම් බද්ද උදාහරණ. right ඊට පස්සේ ප්‍රතික්‍රමික බදු ලියන්නේ. වැඩි ආදායමකදී අඩු ප්‍රතිශතයකින්ද වැඩි ආදායමකදී අඩු ප්‍රතිශතයකින්ද අඩු ආදායමකදී වැඩි ප්‍රතිශතයකින්ද වැඩි ආදායමකදී අඩු ප්‍රතිශතයකින්ද අඩු ආදායමකදී වැඩි ප්‍රතිශතයකින්ද බදු පැනවීම බදු පැනවීම මේ ප්‍රතික්‍රමික සමහර නිෂ්පාදන බදු වගේ දැන් මම කිව්වේ සමහර අරක්කු වර්ග වලට එම් බදු ගන්න පුළුවන් කියන්නේ. ඒතොර ඒ අඩු ආදායම් ලාභින්ගෙන් වැඩි ප්‍රතිශතයක් අය කරාම ආණ්ඩුවට ලොකු ආදායමක් හම්බෙනවා. අයි අපේ වගේ රටක වැඩි ආදායම් ලාභින් ඉන්නේ ජනගහනයේ 20%යි. අඩු ආදායම් ලාභින් 80ක් ඉන්නවා. ගල් බෝතලයක වැඩි ප්‍රොටැක්ස් ගාවම වැඩි ආදායමක් කොහොමත් ආණ්ඩුවට එන්නේ. සමානුපාතික බදු මෙහෙම ලියන්නේ. ආදායම ධනය කොතරම් වෙනස් වුවත් ආදායම ධනය කොතරම් වෙනස් වුවත් නොවෙනස් වන බදු අනුපාතයකින් ආදායම ධනය කොතරම් වෙනස් වුවත් නොවෙනස් වන බදු අනුපාතයකින් අය කිරීම බදු අනුපාතයකින් අය කිරීම උදාහරණයක් වැට් බද්ද ආදායම් පන්ති කරන නොසලකා හැමෝටම වැට් බද්ද එක විදිහට තමයි ගහන්නේ right ඊට පස්සේ දෙවෙනි පදනමට යමු විතන් කිරීමේ හැකියාව මත වර්ගීකරණය highlight කරගන්න දාන්න පුතාලා තර තුනකුත් විතන් කිරීමේ හැකියාව මත බදු වර්ගීකරණය තර තුනකුත් දාන්න එහෙනම් බලන්න විතන් කිරීමේ හැකියාව කියන එක ලියලා තියෙනවා කොහොමද මොකද විතන් කරනවා කියලා කියන්නේ යම් පාර්ශවයකට නීත්‍යානුකූල ගෙවීමට ඇති බදු බැඳියාව වෙනත් පාර්ශවයක් වෙත පවරනවා නම් ඒකට අපි කියනවා මොකද්ද විතන් කිරීමක් කියලා යම් පාර්ශවයකට නීත්‍යානුකූලව ගෙවීමට ඇති බදු බැඳියාව වෙනත් පාර්ශවයකට පවරනවා නම් අපි ඒකට කියනවා මොකද්ද විතන් කිරීමක් කියලා මේ අනුව බදු කොටස් දෙකයි ඍජු බදු අනිත් එක වක්‍ර බදු පදන්න ඍජු බදු කියලා කියන්නේ මොකද්ද විතන් කරන්න බැරි බදු වලට අපි කියනවා මොකද්ද ඍජු බදු කියන්නේ මෙම ලියන්න විතන් කිරීමේ හැකියාවක් නොමැති විතන් කිරීමේ හැකියාවක් නොමැති විතන් කිරීමේ හැකියාවක් නොමැති බදු විශේෂයයි විතන් කිරීමේ හැකියාවක් නොමැති බදු විශේෂයයි එනම් මෙම බදු අදාළ පාර්ශවයේ විසින්ම මෙම බදු අදාළ පාර්ශවයේ විසින්ම ගෙවිය යුතුය
අදාළ පාර්ශ්වය විසින්ම ගෙවිය යුතුය. ගෙවිය යුතුය. අදාළ පාර්ශ්වය විසින්ම ගෙවිය යුතුය. right එච්චර තමයි ඍජු බදු වලට ලියන්නේ. so මේම ලියන්නේ ඇතැම් ඍජු බදු වර්ග ඇතැම් ඍජු බදු වර්ග ඒකම ලියන්නේ ඇතැම් ඍජු බදු වර්ග පැහැර හැරීමට හැකියාව ඇත. සමහර ඒවා පැහැර හැරෙන්න පුළුවන්. ඇතැම් ඍජු බදු වර්ග පැහැර හැරීමට හැකියාව ඇත. උදාහරණ ලියන්නේ තම ආදායම අඩු කරමින් අඩු කර පෙන්වා තම ආදායම අඩු කර පෙන්වා තම ආදායම අඩු කර පෙන්වා ආදායම අඩු කර පෙන්වා ආදායම් බද්ධ අඩුවෙන් ගෙවීම ඒක පැහැර හැරීම. ආදායම් බද්ධ අඩුවෙන් ගෙවීම අඩුවෙන් ගෙවීම. හරි ඊට පස්සේ උදාහරණ තියෙන ආදායම් බදු වාහන පැවරුම් බද්ද බැංකු හර බද්ද කියන එක කපන්න පුතේ. බැංකු හර බද්ද කියන එක කපන්න. මොකද බැංකු හර බද්ද කියන එක දැන් නැහැ. ඒ වෙනුවට රඳවා ගැනීමේ බදු කියලා ලියන්න. බැංකු හර බද්ද වෙනුවට ලියන්න රඳවා ගැනීමේ බදු කියන. රඳවා ගැනීමේ බදු. වාරි පණන් මෝටර් වාහන බද්ද ඒවා අනිවාර්යයෙන්ම ඍජු බදු ගණයට තමයි වැටෙන්නේ. right වක්‍ර බදු ලියමු. විතන් කිරීමේ හැකියාවක් ඇති බදු විශේෂය. විතන් කිරීමේ හැකියාවක් ඇති බදු විශේෂය. බදු විශේෂය. එනම් බදු බැඳියා ඇති පාර්ශවයේ විසින් මෙම බදු බැඳියා ඇති පාර්ශවයේ විසින් මෙම බදු අවසන් පාරිභෝගිකයා වෙත මෙම බදු අවසන් පාරිභෝගිකයා වෙත විතන් කරනු ලැබේ. එම නිසා මෙම බදු පැහැර හැරීම අසීරුව. පැහැර අරින්න නම් ඉතින් කන්නේ බොන්න නැතුව ඉන්න ඕන. බදු පැහැර අරින්න බලන්න කන්න බොන්න නැතුව ඉන්න බෑ නේද? මම බදු ගෙවන්නේ. ඊට මම හොඳ වැඩක් කරන්න මම බදු ගෙවන්නේ. ඒ නිසා මම කන්න නැතුව ඉන්න. කාටද පාඩම ලැබෙන්නේ කියලා Tamanට ඉතින් අවබෝධ කරගන්න පුළුවන්. මොනාරි කෑවොත් බද්දක් ගෙවන්නේ තමයි කන්නේ. කන්නේ පනිස් පිළියයි බදුයි දෙකම. කාටද කියන්න පුළුවන් කෑවේ මොනවද? බදුයි පනිසු. ඒක තමයි මම දෙන්නේ. කිරිපිටි බොනකොට බදු ගෙවාගෙන තමයි කිරිපිටි බොන්නේ. මොනවද බිව්වේ? බදු බිව්වා කිරි බිව්වා. දෙකම බීලා තියෙනවා. හරි. මේවා එම නිසා ඇතැම් වක්‍ර බදු ඒ නිසා වක්‍ර බදු පැහැර හැරීම අසීරුයි. right. ආණ්ඩුව ආසයි වක්‍ර බදු වලට. උදාහරණ දැන් බලන්න උදාහරණ ආනයන තීරු බද්ද නිෂ්පාදන බද්ද ඒකෙත් බැංකු හර බද්ද කියලා වැදලා තියෙනවා නේද? කපන්න බැංකු හර බද්ද කියන්නේ. ආනයන තීරු බද්ද නිෂ්පාදන බද්ද එකතු කළාගේ මත බද්ද විනෝද බද්ද ඒ ඔක්කොම වක්‍ර එකද? right. මං කියවනේ ආණ්ඩුව ආසයි කියලා වක්‍ර බදු පනවන. ආණ්ඩුව ආසයි. ඇයි? රජයේ අවධානය වඩා යොමු වන්නේ වක්‍ර බදු පැනවීම කෙරෙහි. මේ ප්‍රකාශය පැහැදිලි කරන්නේ. ඒකට හේතුව පැහැරෙන්න බෑ.
ජනතාව නිරායාසයෙන් ගෙවන්න ආදායම් බදු වගේ ගෙවල් වලට පැනලා වක්ක මනාවරණය කරගෙන හරිද එහෙම බදු ගහන්න ඕනේ කොහොමද මිනිස්සු බද්ද ගෙවාගෙන බඩු මුට්ටු ගන්න නිරායාසයෙන් ගෙවනවා ඒ කියන්නේ බදු අය කර ගැනීම ආයාසයෙන් කියන ගොඩක් අඩු යන්නේ අනිත් එක මේ තමයි පුතා ඒක එකක් අනිත් එක තමයි මේ විවිධ පොඩි පොඩි බදු වර්ග ගොඩාක් ඉම්පෝස් කරන්න පුළුවන් කියන්නේ ගොඩාක් හඳුන්වලා දෙන්න පුළුවන් ඒකෙන් රජයට සෑහෙන ආදායමක් ලබා ගන්න පුළුවන්. පොඩි ප්‍රතිශතයකින් වැඩි පොඩි ප්‍රතිශතයක් වැඩි කළා ඒ චූටි ප්‍රතිශතයක් වැඩි කළා අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? ආණ්ඩුවේ බදු ආදාය වැඩි වෙනකොට සියලු දෙනා අනිවාර්යෙන් ගෙවන නිසා සියලු දෙනා ගෙවන නිසා සාධාරණත්වයේ කියන මූලධර්මෙත් ආරක්ෂා වෙනවා. සාධාරණයි නේ හැමෝටම ගානින්ද සාධාරණයි. ඒක නිසා ආණ්ඩුව වඩා කැමති වක්‍ර බදු කරනවා. මෙහෙම ලියන්න. අඩු ආයාසයකින් බදු මුදල් අය කරගත හැකි වීම නිසා අඩු ආයාසයෙන් බදු මුදල් අය කරගත හැකි වීම නිසා බදු මුදල් අය කරගත හැකි වීම නිසා ඊට පස්සේ විවිධ බදු වර්ග රාශියක් එකවර හඳුන්වා දිය හැකි වීම නිසා විවිධ බදු වර්ග රාශියක් එකවර හඳුන්වා දිය හැකි වීම නිසා තව කුඩා ප්‍රතිශතයක් වැඩි කිරීමෙන් ඉහළ බදු ආදායමක් ලැබිය හැකි වීම නිසා කුඩා ප්‍රතිශතයක් අය කිරීමෙන් ඉහළ බදු ආදායමක් ලැබිය හැකි වීම නිසා තව සෑම දිනාටම සමානව අය කළ හැකි වීමෙන් සමාජ සාධාරණත්වය යන අරමුණ ඉටු කරගත හැකි වීම හරි. හරිද පුතේ? හරි එහෙනම්. උදාහරණ ඔය කාරණාවන් නිසා තමයි බදු මේ වක්‍ර බදු කෙරෙහි ආණ්ඩුවේ අවධානය වැඩිපුර යොමු වෙලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ලංකාවේ බදු පිළිබඳ කෙටි විවරණයක් දීලා තියෙනවා. පුතාලා කෙටි විවරණේ මාත් එක්කම කියවගමු බලන්න. ඒකේ පළවෙනි බද්ද තියෙන එකතු කළාගේ මත බද්ද ලංකාවේ වැඩිම ආදායමක් හම්බෙන බද්ද තමයි එකතු කළාගේ මත බද්ද. ඒ ඉරිගා ගන්න ලංකාවේ ක්‍රියාත්මක ප්‍රධාන වක්‍ර බද්ද වන්නේ වැඩ බද්දයි. 2002 ඉඳලා තමයි ක්‍රියාත්මක ඉස්සර තිබුණ භාණ්ඩ හා සේවා බද්ද කියන එක GST tax කියලා good and service tax කියලා ඒ බද්ද කැන්සල් වුණා මේ එකතු කළාගේ මත බදු කියන එක අඳුරලා දීමත් එක්කම. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී බෙදා හැරීමේදී ආර්ථිකයට අලුතෙන් එකතු වන ප්‍රමාණය මත තමයි මේ බදු පනවන්නේ. මේක වක්‍ර බද්දක් නිසා අවසාන බදු වර දරන්න වෙන්නේ පාරිභෝගික. අන්න එක හයිලයිට් කරගන්න. අවසාන බදු වර දරන්න වෙන්නේ පාරිභෝගික. හැමෝටම වැට් අය කරන්න බෑ. වැට් අය කරන්න පුළුවන් ආයතන තියෙනවා.
ඒවැ තියෙනවා ආදායම් මට්ටම් සහ තියෙනවා ව්‍යාපාර ශීර්ෂ තියෙනවා. ඒගොල්ලන්ට තමයි වැට් එක අය කරන්න පුළුවන් ඉන්නේ. එහෙම අය කරනකොට පාරිභෝගිකයට එක කියන්න ඕන වෙනම. අපි මේ වැට් එකක් ගන්නවා. ඒ වැට් එක මෙහෙමයි කියලා ඒක කියලා තමයි මේ බද්ද අය කරන්න පුළුවන් ඉන්නේ. 100ට එක එක ප්‍රතිශත වල තියෙන එක එක ආයතනවලට එක එක ශේෂ්ඨ වලට එක එක ප්‍රතිශත දෙනවා. ඒවා දැන ගැනීම අත්‍යවශ්‍ය නැහැ. හරි ඒක බලලා highlight කරගන්න. එක අනුපාත වර්ගයේම අඳුරලා දීලා තියෙන. ඒ අනුපාත එකක්වත් විභාගෙදී ආන්නේ. ඔයාලා ලියන්න ඕනේ ආර්ථිකයට අලුතෙන් එකතු වන ප්‍රමාණය මත බද්දක් අය කරනවා නම් ඒ බද්දට අපි කියනවා වැට් බද්දක් කියලා. ආදායම් බදු මේ අය කරනවා පුතා. ඒ කියන්නේ ආණ්ඩුව පනවනවා නිශ්චිත සීමාවක්. ඒ සීමාව ඉක්මවලා ආදායම් උපයන කට්ටිය අනිවාර්යෙන් ආණ්ඩුවට බදු ගෙවන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට අපි තුන් ලක්ෂ 5කට වඩා වැඩියෙන් ආදායමක් උපයනවා නම් ඒ උපයන සෑම රුපියලකටම ආණ්ඩුව බද්දක් අය කරනවා. ඒ බදු අය කරන ප්‍රතිශත තියෙනවා. ලක්ෂ 5 පැනලා ඊළඟ ලක්ෂ 5ට 4යි, ඊළඟ ලක්ෂ 5ට 8යි, ඊළඟ ලක්ෂ 5ට 12යි, ඊළඟ ලක්ෂ 5ට 16යි, ඊළඟ ලක්ෂ 5ට 20යි ඕමම කියලා වැඩි වෙනවා. අනුක්‍රමික ස්වභාවයෙන් වැඩි වෙනවා. ආදායම් බදු ගෙවනවා එක්කෝ තමන් පුද්ගලිකව ආදායම් බදු ගෙවන ඒවා තියෙනවා. තව තියෙනවා සාමූහික ආදායම් බදු. සාමූහික ආදායම් බද්දක් කියලා කියන්නේ කණ්ඩායම විදියට බදු කරනවා. කම්පැනියක් කරනකොට අධ්‍යක්ෂක කොටස් ගණනාවක් ඉන්නවා. ඒගොල්ලෝ උපේන මේ ලාභය සඳහා ඒගොල්ලෝ සාමූහිකව බද්දක් ගෙවනවා. ඒ කියන්නේ කම්පැනි නමින් බද්දක් ගෙවනවා. ඒතර ආදායම් බද්දේ ප්‍රභේද දෙකක් තියෙනවා. පුද්ගලික ආදායම් බද්දයි සාමූහික ආදායම් බද්දයි කියන්නේ. හරි. පුතාලා බලන්න එන පුද්ගලික ආදායම් බද්ද වෙනම තියෙනවා. සාමූහික ආදායම් බද්ද වෙනම තියෙනවා. right. සමාගම් සඳහා ලාභ බද්ද මෙහෙම ලියයි. නිශ්චිත ආදායම් සීමාවක් ඉක්මවා නිශ්චිත ආදායම් සීමාවක් ඉක්මවා ලාභ ලබන ලාභ ලබන සමාගම් වලින් අය කරන බද්දයි. සමාගම් වලින් අය කරන බද්දයි. සමාගම් වල තත්ත්වය හා ශේෂ්ත්‍රය මත සමාගම් වල තත්ත්වය හා ශේෂ්ත්‍රය මත විවිධ අනුපාත ක්‍රියාත්මක වේ. විවිධ අනුපාත ක්‍රියාත්මක වේ. ක්‍රියාත්මක වේ. මේ ඍජු බද්දකි. ඒ කියන්නේ විතර කරන්න බෑ. මේ ඍජු බද්දකි. right. ඊට පස්සේ පරිසර ආරක්ෂණ බදු කියන එක. පරිසර ආරක්ෂණ බදු. ඒක කියන්නේ පරිසර දූෂණය අවම කිරීමේ අරමුණෙන් පරිසරය දූෂණය කිරීම අවම කිරීමේ අරමුණෙන් සහ පරිසර සංරක්ෂණයට අවශ්‍ය අරමුදල් පරිසර සංරක්ෂණයට අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීමේ අරමුණින් පනවනු ලබන බදු විශේෂයයි. මේවා
වක්‍ර බදු ලෙස ක්‍රියාත්මක වේ. වක්‍ර බදු ලෙස ක්‍රියාත්මක වේ. right ඊට පස්සේ වරිපණම් පුතේ වරිපණම් කියවන්නේ හැමෝම නගර සභා බලපදේශයක ඉන්නවා නම් හරිද ඒ නගර සභාවෙන් හරි ප්‍රාදේශීය සභාවෙන් හරි අපිට විවිධ සේවාවන් දෙනවා නම් කුණු ටික අයින් කරනවා නම් හරිද තව විවිධ සේවාවන් දෙනවා නම් ඒ සුබ සාධන සේවා පවත්වාගෙන යාම වෙනින් තමයි ඒ බදු අය කරන්නේ. සාමාන්‍ය වරිපණම් අය කරන්නේ පළාත් පාලන මේ බලපදේශයක තියෙන ඒ කියන්නේ නගර සභා බලපදේශයක තියෙන නිශ්චල දේපල තියෙන ඒ කියන්නේ ගොඩනැගිලි තියෙන ඒ ගොඩනැගිලි වල විශාලත්වය මත අපි ඒකට කියනවා බදු කුලී වටිනාකම කියලා. කියන්නේ බද්දර දුන්නොත් ගන්න පුළුවන් කුලී වටිනාකම. වර්ගඩි ප්‍රමාණය තමයි බලන්නේ. ඒ වර්ගඩි ප්‍රමාණයට ඒක අයිතිකාරය අනිවාර්යයෙන් බද්ද ගවන්න. ඒවා ඍජු බදු. ඒක වෙනකොට දැන් කාගෑරි ගියේ ලොකුයි කියලා එහා පැත්තේ පැල්පතක් තියෙන මිනිහට කියන්න පුළුවන්ද මගේ ගියේ ලොකුයි තමුසේ මගේ බද්ද ගෙවනවා කියන එහෙම විතර කරන්න බෑනේ. ඒතර විතර කරන්න බැරි නම් ඒක ඍජු බද්දක්. එදා වරිපණම් කියලා කියන්නේ. බලන්න අපිට පළාත් පාලන බලාධිකාරියක් ඇතුළත වැටෙන නිශ්චල දේපල හයිලයිට් කරගෙන නිශ්චල දේපල කියන එකට ආය කරන බද්දයි. එම දේපල වල බදු කුලී වටිනාකම් මත ඉරිගා ගන්න බදු කුලී වටිනාකම් මත මේක ආය කරනවා. මෙසේ එකතු කර ගන්නවා වරිපණම් මාර්ග නඩත්තුවට වීදි ආලෝකයේ සැපීමට කැලිකසල ඉවත් කිරීමට පුස්තකාල පහසුකම් සැපීමට සේවා ඉටු කිරීමට භාවිත කරනවා. හරි. එහෙනම් නිෂ්පාදන බදු ලියමු පුතාලා. නිෂ්පාදන බදු එහෙම ලියන්නේ ඇතැම් නිෂ්පාදන කටයුතු හෝ පාරිභෝජන කටයුතු ඇතැම් නිෂ්පාදන කටයුතු හෝ පාරිභෝජන කටයුතු අධෛර්යමත් කිරීම සඳහා ඇතැම් නිෂ්පාදන කටයුතු හෝ පාරිභෝජන කටයුතු අධෛර්යමත් කිරීම සඳහා අධෛර්යමත් කිරීම සඳහා මෙම බදු අය කරනු ලැබේ. මෙම බදු අය කරනු ලැබේ. උදාහරණ ලියන්න. උදාහරණ. උදාහරණ. මත්පැන් දුම්බැටි මත පනවන සුරාබදු හරි ඊට පස්සේ මේ වගේ විවිධ බදු වර්ග පුතාලගේ එක්සෑම් එකට අහන්න. හරි එහෙනම් අපි ඊළඟ කොටසට යමු. ඒක දැන් නිබන්ධනයේ තියෙනවා නේද පහත බදු වර්ග පිළිබඳ කෙටි සටහන් ලියන්න කියලා. ඒක පොඩ්ඩක් වෙනස් කර ගන්නවා. ඒක පහත බදු වර්ග පිළිබඳ කෙටි සටහන් ලියන්න කියන එක වෙනස් කරගන්න ස්පෙෂල් නෝට් කියලා වෙනස් කරගන්න. ඔකේ තියෙන සෙස් බදු, ಜಾති ගොඩනැගීම් බදු ඒ දෙකම අයින් කරා. ඒක අයින් කරේ ඒවා ඉන්නේ නැහැ යහන්නේ. දාලා එතනට දාගන්න මාතෘකාව ස්පෙෂල් නෝට් කියලා විශේෂ සටහන්. සමහර අයගේ නිබන්ධනයේ ස්පෙෂල් නෝට් කියලා වැදලා මැද්දියා. නිබන්ධනයට වෙලා තියෙන වැඩේ මම කලින් වීඩියෝ එකේදී වන් පැහැදිලි කළා. අර ඒක ලියන්නේ. ප්‍රධාන බදු වර්ග වලට අමතරව ප්‍රධාන බදු වර්ග වලට අමතරව පහත බදු වර්ගද රජයේ විසින් අය කරනු ලැබේ. පහත බදු වර්ගද රජයේ විසින් අය කරනු ලැබේ. ඒවා
අනෙකුත් බදු ලෙස හැඳින්විය හැකිය. දැන් අපි අර වර්ගීකරණය කළ යුත්තේ දැන් තීරු බදු තියෙනවා, ආදායම් බදු තියෙනවා. ඊට පස්සේ තව මේ ඒ වගේ මේ නිෂ්පාදන බදු තියෙනවා. ඊට අමතරව අනෙකුත් බදු කියලා කියන්නේ අනෙකුත් බදු කියන එකට වැටෙන ඒවා තමයි අපි දැන් උඩට ලියන්නේ. ඒවා අනෙකුත් බදු ලෙස හැඳින්විය හැකියි. උදාහරණ කියලා ලියන්න සෙස් බදු. සෙස් කියලා ලියන්නේ SEX නෙමෙයි ඒක සෙක්ස් කියන එක. CESS. මං කිව්වේ සෙක්ස් වලට බදු ගන්නයි කියලා. බදු ගන්න බෑ. ඒ තරම් මිනිස්සු කරනවා. ගැවුවාගෙම අඬු අපි ධනවත් රාජ්‍යයක් බවට පත් වෙනවා. CESS බදු. ඊට පස්සේ තව තියෙනවා NBT බදු. NBT කියලා කියන්නේ ජාතික ගොඩනැගීමේ බදු. National Build Up Tax කියන එක. NBT බදු තියෙනවා. සෙස් බදු තියෙනවා. තව තියෙනවා පුතා ESC බදු කියලා කියන්නේ. ESC බදු. Economic Service Charge කියන එක. ESC බදු. Economic Service Charge. ඊට පස්සේ තව තියෙන ඔය මේ රඳවා ගැනීමේ බදු වගේ දේවල් එනමුත් ඇති ඔය උදාහරණ තුන ඇති. right. ඊට පස්සේ පල්ලෙහා එහා පැත්තේ අභ්‍යාසයක් දාලා තියෙනව නේද? මේ බලන්න අභ්‍යාසයක් දාලා තියෙනවා පහත සඳහන් ආයතන විසින් අය කරන බදු වර්ග නම් කරන්න කියලා. අපුතාලා මතක ඇටියට විනාඩි 5ක් අරගෙන ලියන්න බලන්න දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, සුරා බදු දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතන, මෝටර් වාහන දෙපාර්තමේන්තුව, පළාත් සභාව, රේගු දෙපාර්තමේන්තුව අය කරන බදු එක ගානක් ලියන්න try එකක් දෙන්න බලන්න විනාඩි 5ක් අරගෙන. මම බෝඩ් එකෙත් කලින් ලියලා ලිව්වා හරි. right. හරිද? හරි. පහත සඳහන් ආයතන විසින් අය කරන බදු වර්ගය නම් කරන්න කියලා තියනවා නේද? මේ බදු වර්ගය නම් කරන එක දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට උතරන් ලියන්න පුළුවන් ආදායම් බදු. අනේ පුතේ ආයතන නම වෙනස් කරගන්න එක දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව නෙමෙයි කියලා මම ඔයාලට කිව්වේ. ඒක දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනවා. අතන දේශීය ආදායම් බදු කියන එකේ බදු කැල්ල අයින් කරන්න. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. උතර ඒකට ලියන්න ආදායම් බදු රඳවා ගැනීමේ බදු ඒ කියන්නේ සමහර අයගේ ආදායමෙන් ආදායම් බදු ගෙවනකොට ඒවා අවුරුද්ද අවසානයේදී ගෙවන්න දෙයක් නැහැ. අදාළ ආයතන වලින් ඒ පුද්ගලයාට මේ පඩිය දෙනකොට හරි එහෙම මුදල් දෙනකොට බද්ද අඩු කරලම දෙනවා. ඒතර අපිට කරදර වෙන්න ඕනේ නැහැ ආයතනෙන් අඩු කරලම ඒක ආදායම් බදු දෙපාර්තමේන්තුවට යවන්න. නැත්නම් රඳවා ගැනීමේ බදු කියලා කියන්නේ. 10ක් ගන්නවා. රඳවා ගැනීමේ බදු. ඉස්සර ටියුෂන්ස් වලට රඳවා ගැනීමේ බද්දක් ඉම්පෝස් කරලා තිබ්බා. ඒ කියන්නේ දැන් අපි ලක්ෂ 5ක් ගෙනියනවා නම්
අපිට හම්බෙන්නේ ලක්ෂ 4මාරයි. ඊටු රුපියල් 50000 යවනවා. ඒ කියන්නේ 10ක් ගහලි වෙලා ආදායම් බදු දෙපාර්තමේන්තුවට යවනවා. ඒතර අපි වර්ෂය අවසානයේදී ආයෙ බදු ගන්න දෙන්නේ නැහැ. අද ගෙවන්න ඕන. කියන්නේ බදු ගෙවන්න ඕන අපි. එතකොට අපිට ගෙවන්න තියෙන හිඟ මුදල බලලා තමයි අපි ගෙවන්න ඕනේ. ඒක තමයි රඳවා ගැනීම බද්දක් කියලා කියන්නේ. ඊට පස්සේ තව අපි ගත්තාම ජාතිය ගොඩනැගීමේ බදු, ආර්ථික සේවා ගාස්තු, ජාතිය ගොඩනැගීමේ බදු, ආර්ථික සේවා ගාස්තු, ඒවා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් අය කරන බදු. සුරා බදු දෙපාර්තමේන්තුව අය කරන සුරා බදු. හරිම ලේසි. සුරා බදු දෙපාර්තමේන්තුව සුරා බදු. පළාත් පාලන ආයතන කියන්නේ නගර සභා, ප්‍රාදේශීය සභා, මහනගර සභා වගේ ආයතන තමයි පළාත් පාලන ආයතන කියන්නේ. එයාලා අය කරන බදු තමයි ළමයිනේ විනෝද බදු. ඒ වගේම වරි පණ. right. ඊට පස්සේ මෝටර් වාහන දෙපාර්තමේන්තුව අය කරනවා සුඛෝපභෝගී රථ වාහන බදු. සුඛෝපභෝගී රථ වාහන බදු. ඒ රථ වාහන ගෙන්නනකොට අය කරන තීරු ගාස්තුව නෙමෙයි. යම්කිසි රථයක එන්ජින් ධාරිතාවය 2000 cc-ට වඩා වැඩි නම්, එන්ජින් ධාරිතාවය 2000 cc-ට වඩා වැඩි නම් ඒ වාහන වල අයිතිකාරයෝ විසින් අනිවාර්යෙන් ගෙවන්න ඕන ළමයි ලක්ෂරි ටැක්ස් කියලා එකක්. ඒ පළවෙනි අවුරුද්දේ 60000යි 50000යි 40000යි ඕමම අවුරුදු 7ක් යනකම් ගන්නවා. 7කට පස්සේ ගෙවන්නේ. මොකද ඒ වාහනේ සුඛෝපභෝගී නෑ ඊට පස්සේ. අර ගෙනාපු ගමන් පැකින් පිටින් තියෙනවනේ අර බැඳපු ගමන් වගේ. කසාද බැඳපු ගමන් වගේ. ඒ කියන්නේ අවුරුදු 7ක් 8ක් යනකොට ලක්ෂරි නේ. නේ බැඳපු ගමන් ගෙදීම ලක්ෂරි වෙහිකල් එකක් වගේ පාව වෙනකොට ලොරිය වගේ තමයි. ඒ වගේ. හරිද? ඒ කියන්නේ අවුරුදු 7ක් විතර ගියාට පස්සේ ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ මේ ඒ වාහන වල අයිතිකාරය. right. එතකොට එයිමයි ගා ලක්ෂරි ටැක්ස් එකක් කියලා කියන්නේ ඒ වගේ එකක්. right. ඊට පස්සේ තව ඒතර ලියුවා නේද මෝටර් වාහන දෙපාර්තමේන්තුව රථ වාහන මත අය කරන සුඛෝපභෝගී බදු. පළාත් සභාවෙන් අය කරනවා පුතාලා. පළාත් සභාවෙන් අය කරනවා පිරිවැටුම් බදු. පිරිවැටුම් බදු. විකුණුම් ආදායම් මත තමයි පිරිවැටුම් බදු අය කරන්නේ. රේගු දෙපාර්තමේන්තුවෙන් අය කරනවා තීරු බදු. රේගු දෙපාර්තමේන්තුවෙන් අය කරනවා තීරු බදු. right. ඊට පස්සේ ඊළඟ කොටසට යමු අපි ප්‍රශ්නයක් තියෙනවා බදු ව්‍යාපාර කටයුතු කෙරෙහි අහිතකරව බලපාන ආකාර මොනවද කියලා අහන්නේ. ප්‍රශ්න හදන්න. එහෙම නැත්තම් බදු ව්‍යාපාර කටයුතු කෙරෙහි අහිතකරව බලපාන ආකාර වෙන්න ඕනේ. සමහර අයගේ නිබන්ධනේ අහිතකර කියන වචන තියෙනවා, සමහර අයගේ නෑ ඒක. බදු ව්‍යාපාර කටයුතු කෙරෙහි බලපාන ආකාර මොනවද? අහිතකරව බලපාන ආකාර මොනවද කියලා අහන්නේ. right. දන්නවනේ ව්‍යාපාරිකයාගේ ආදායමට බදු ගෙවුවා මොකද වෙන්නේ? එයාගේ ආදායම අඩු වෙනවා. භාණ්ඩවලට බදු ගෙවුවා මොකද වෙන්නේ? භාණ්ඩවල මිල බද්දේ ප්‍රමාණයෙන්ම වැඩි වෙනවා. බද්දේ ප්‍රමාණයෙන් වැඩි වුණාම දැන් රුපියල් 10ක් ටැක්ස් ගෙවුවොත් සිගරට් එකකට 65 70 වෙනවා. සිගරට් බොන මිනිස්සු ප්‍රමාණයක් කරනවා අඩු වෙනවා. සිගරට් බොන ප්‍රමාණය අඩු වෙනවා. අඩුවම ව්‍යාපාරිකයන්ට ලැබෙන ආදායම අඩු වෙනවා. සමහර වෙලාවට විදේශ රටවලින් භාණ්ඩ කියනකොට අමුද්‍රව්‍ය කියනකොට ඒවට අධික ටැක්ස් එකක් ගන්නවා. එතකොට අපේ නිෂ්පාදන පිරිවැයමක් කරනවා. වැඩි වෙනවා. අනිත් එක ළමයි බදු ගණන් හදන්න, ෆයිල් කරන්න, වෙනම ලිපිකාරයෙක් එහෙම මේන්ටේන් කරන්න. උන්ට උන්ට සල්ලි ගෙවන්න ගියාම අපිට එතනත් පරිපාලන වියදමක් කරනවා. ඒ වගේ අවාසි වෙනවා. මෙම ලියන්න. පළවෙනි. ව්‍යාපාරික ආදායම මත ආදායම් බදු පැනවීමෙන් ව්‍යාපාරික ආදායම මත ආදායම් බදු පැනවීමෙන් ආදායම් බදු පැනවීමෙන් ව්‍යාපාරිකයාට අවාසිදායක වීම. ව්‍යාපාරිකයාට අවාසිදායක වීම.
right. ඊට පස්සේ ඊළඟ එක ආනයනික අමුද්‍රව්‍ය මත බදු පැනවීම නිසා ආනයනික අමුද්‍රව්‍ය මත බදු පැනවීම නිසා ආනයනික අමුද්‍රව්‍ය මත බදු පැනවීම නිසා බදු පැනවීම නිසා නිෂ්පාදන පිරිවැය නිෂ්පාදන පිරිවැය ඉහළ යාම ඊට පස්සේ භාණ්ඩ හා සේවා මත වක්‍ර බදු පැනවීම නිසා ඊළඟ භාණ්ඩ හා සේවා මත වක්‍ර බදු පැනවීම නිසා භාණ්ඩ හා සේවා මත වක්‍ර බදු පැනවීම නිසා වක්‍ර බදු පැනවීම නිසා ඒවායි මිල ඉහළ ගොස් ඒවායි මිල ඉහළ ගොස් ඒවායි මිල ඉහළ ගොස් මිල ඉහළ ගොස් ඉල්ලුම අඩු වී පිරිවැටුම අඩු වී මේ කියන්නේ විකුණුම අඩු වෙනවා ඉල්ලුම අඩු වී පිරිවැටුම අඩු වී ඊට පස්සේ තව එකක් බදු ගණනය කිරීම ලිපිගොනු පවත්වා ගැනීම යන ආදිය සඳහා බදු ගණනය කිරීම ලිපිගොනු පවත්වා ගැනීම සඳහා පරිපාලන වියදම් දැරිය යුතු වීම පරිපාලන වියදම් දැරිය යුතු වීම right ඒ බදු ව්‍යාපාර කටයුතු කෙරෙහි වැදගත් වන ආකාරය මේ අහිතකර බලපාන ආකාරය. ඊට පස්සේ පුතාලා මේ නිබන්ධනයේ තියෙන මෙන්න මේ කොටස් ටික අයින් කරගන්න. පිටු අංක 22යි 23යි කියනෝ නේද? පිටු අංක 22යි 23යි සම්පූර්ණයෙන් අයින් කරගන්න. ඒක සිලබස් එකේ නෑ. බදු දිරිගැන්වීම වර්ග, බදු දිරිගැන්වීමේ ආරමුණු, බදු සමාව ඒ කොටස් ටික අයින් කරගන්න. ඒ වගේම රජයේ බදු නොවන ආදායම් කියන එකත් අයින් කරගන්න. ඒකට හේතුව තමයි අපි බදු නොවන ආදායම් ටික අර බදු කතා කරන තැන්වල මුල ස්ථානයේදී ලිව්වා. ඔයාලට මතකද පිටු අංක 15 විතර බදු නොවන ආදායම් පිළිබඳව අපි ලියාගත්තා. ඒ නිසා එතෙන්දී අපිට දිව්වෙන්න මෙතන අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා පිටු අංක 22 බදු දිරිගැන්වීමේ ඉඳලා පිටු අංක 23 තියෙන සම්පූර්ණ කොටසම අයින් කරගන්න. තනියකින් කපලා අයින් කරගන්න. බය නැතුව මම කියන්නේ ඒවා සිලබස් එකේ නෑ එන්නේ බෑ. පුරු රඩන්නේ කළා. තේරුම්න්නේ. ඒ වගේම පිටු අංක 24ට යන්න. පිටු අංක 24 බදු ප්‍රතිපත්ති මෑත කාලන උපනතීන් තියෙනවා නේද? ඒකෙන් නෙත් නැහැ බාහිර එකක් කපන්න.
සමහර අයගේ නිබන්ධනේ ඒ කොටස් ටික මම අයින් කරලා තියෙන්නේ. මම කිව්වේ මේ ප්‍රෙස් එකෙන් මේ නිබන්ධනේ වරද්දලා ගහලා තියෙන්නේ. මම දෙන්න ඕන නිබන්ධනේ මම යව්ව නිබන්ධනේ මේක. නමුත් ඒගොල්ලෝ දාලා තියෙන ඊට කලින් මේ අවුරුද්දේ මම දාපු ෆයිල් එක. ඒක වරද්දලා ගහලා තියෙන්නේ. ඒක පොත් 1000ක් print කරලා ඉවරයි. ඉතින් කරන්න තියන්නේ අපිට correction සාධාරණ තමයි කරන්නේ. ඒ නිසා සමා වෙන්න වෙන කරන්න දෙයක් නෑ. මොකද මේ දවස්වල කොරෝනා කරදරේ දිනින්ද ප්‍රෙසුත් වහලා තියෙන්නේ. ආපහු මේක රීප්‍රින්ට් කරගන්න ටයිම් එකක් තිබුණේ නෑ. ඒකයි මේ ටියුට් එකේ හැමම දුන්නේ. නමුත් ඒක අපිට ඇඩ්ජස්ට් කරලා හදා ගන්න පුළුවන්. රයිට්? හදා ගන්න පුළුවන්. ඔයාලට සතුටුයිනේ පිටු ගානක් අඩු වෙනවා කියලා කියන්නේ ඔයාලට සතුටුයි. ඒ කියන්නේ පාඩම් කරන්න ප්‍රමාණය අඩු වෙනවා. ඇත්තටම මේ පාඩමේ දරුවනේ මේ පාඩම ගේමක් නෑ. මේ පාඩමේ තියෙන එකම ගේම තමයි මූල්‍ය ප්‍රතිපත්තිය උපකරණ ටික හරියට හසුරව ගන්න විදිය ගැන ඉගෙන ගත්තොත් මේ පාඩම ගේමක් ඇත්තෙම නෑ. හරි මේ පාඩමේ බොහෝ කොටස් නව විෂය නිර්දේශයට අනුව අයින් කරලා තියෙන්නේ. බොහෝ කොටස් අයින් වෙලා තියෙන්නේ. එක කොටසක් සම්පූර්ණයෙන්ම වෙන පාඩමකට ගිහිල්ලා තියෙන්නේ. මේ පාඩමේ අන්තිමට තව කොටසක් මම අයින් කරනවා. ඒ කොටස ඕගලන්ට තියෙනවා ළමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියලා කොටසක් එතෙන්ට ගිහිල්ලා තියෙන කොටස. ඒතකොට ඒක එතෙන්දි සාකච්ඡා කරාම ඇති. මේ පාඩමේ ප්‍රශ්න කරන්නේ නැහැ. හරි. දැන් ඒතකොට පුතාලට හම්බ වෙනවා ඇති පිටුවංක ඊළඟ කොටසේ හම්බ වෙනවා ඇති කෙටි ප්‍රශ්න ටික. හරි. කෙටි ප්‍රශ්න ටිකක් ලැබෙනවා නේද? කෙටි ප්‍රශ්න ටික කරමු අපි එහෙනම් බලන්න. සමහර අයගේ කෙටි ප්‍රශ්න ටික තියෙනවා පිටුවංක 21, සමහර අයගේ පිටුවංක 24 තියෙනවා. හරි විනාඩි 5ක් අරගෙන කෙටි ප්‍රශ්න ටික කරන් බලන්න. තනියම කරන්න. right පහත ප්‍රකාශවල සත්‍ය අසත්‍ය බව දක්වන්න තියෙන්නේ.
වරිපණ බදු නොවන ආදායමකි වරිපණ බදු ආදායමක අසත්‍යයි. නිෂ්පාදන බදු අප්‍රබද්ධකි සත්‍යයි. අනුක්‍රමික නම් බදු අනුපාත ක්‍රමයෙන් අඩු වෙනවද වැඩි වෙන්න ඕනද? වැඩි වෙන්නයි ඕනේ. එනවා අසත්‍යයි. බදු විරාම ආයෝජන අධෛර්යමත් කරනවා. සත්‍යද අසත්‍යද? බදු විරාමයක් කියන්නේ බදු විරාමයක් කියන්නේ කාලයක් යනකම් ටැක්ස් ගහන්න නැතුව ඉන්නවා. ඔය අලුතෙන් මොනවා හරි ව්‍යාපාරයක් පටන් ගත්තොත් ඒ වැනි පුද්ගලෙන්ට බදු විරාමයක් ලබා දෙන්න පුළුවන් ආණ්ඩුවට. හරි. ඒ කියන්නේ පළවෙනි අවුරුදු 5 බදු ගහන්නේ. ඒතකොට ඒ වගේ දෙයක් අනිවාර්යෙන්ම මොකද වෙන්නේ? අවුරුදු 5ක් විතර බදු ගහන්න නැතුව ඉන්නවා කියලා කියන්නේ එයා ආයෝජනයට දිරිමත් වෙනවා. එයා කැමති නෑ. පටන් ගන්න කලින්ම බදු ගන්න පටන් ගත්තොත් නේද? වැඩක් නෙමෙයි. කසාදන කලින් දෑවැද්ද ගැන කතා කළොත් එහෙම මේ මිනිස්සුට එපා වෙනවා. දෙන දෙයක් පස්සේ දෙයි කියනකොට අපි කතා කරන්නේ ඒක. හරි. බදු විරාම ආයෝජන අදරමත් කරයි කියන එක වැරදි. සමාජ රක්ෂණ දායක මුදල් බදු ආදායමද? නෑ. සමාජ රක්ෂණ දායක මුදල් කියන්නේ ඔය සේවකයන්ගෙන් කපා ගන්න EPF, ETF වගේ දේවල්. ඒ වගේ බදු නොවන ආදායම් ගණන් තමයි ඔය වැටෙන්නේ. රජයේ වර්තන වියදමක් වන්නේ මම තව පොඩ්ඩකින් රාජ්‍ය වියදම් උගන්වන්න ඕනකට. ඒ කියන්නේ වර්තන වියදමක් පුතේ රජයේ වියදම් ගත්තාම රජයේ වියදම් වර්ග දෙකයි තියෙන්නේ. ඒක දැනටම උගන්වලා දාමු. ඒක ඉවරයි වෙන්නේ. රජයේ වියදම් ගත්තාම රජයේ වියදම් තියෙන වර්ග දෙකයි. හරිද? දැන් මේ අපි රාජ්‍ය ආදායමනේ අපි වර්ග කළේ. රාජ්‍ය වියදමේ චර ලොකු දෙයක් නෑ කියලා දෙන්නේ. රාජ්‍ය වියදම ගත්තාම හරි රාජ්‍ය වියදමේ තියෙන කොටස් දෙකක් එකක් තමයි වර්තන වියදම තියෙනවා අනිත් එක තමයි ප්‍රාග්ධන වියදම තියෙනවා හරි වර්තන වියදම සහ ප්‍රාග්ධන වියදම වර්තන වියදම් කියන්නේ ඉදිරියදා කටයුතු සඳහා රජයේ දරන වියදම් තමයි දරුවනේ වර්තන වියදම් කියන්නේ ඉදිරියදා කටයුතු පවත්වාගෙන යාම සඳහා දරන වියදම් වර්තන වියදම් උදාහරණයක් ඒ කියන්නේ හැමදාම මේ වියදම් දරන්න ඕනේ. දැන් උදාහරණයක් රජයේ සේවකයන්ට වැටුප් ගේ වගේ. සහන ආධාර වගේ දේවල්, සම්මුති ආධාර වගේ, සහන ආධාර වගේ දේවල්. ණය අරන් තියෙනවනේ අම්බානකට අපි ගෙවන ණය පොලි හැම මාසෙම ගෙවනවා. හරි ඒ වගේ උප රාජ්‍ය ආයතන වලට කරන වෙන්කිරීම, උප රාජ්‍ය ආයතන වෙන්කිරීම කියලා කියන්නේ නගර සභා, ප්‍රාදේශීය සභා, රාජ්‍ය ආයතන පවත්වාගෙන යන කරන වෙන්කිරීම තියෙන ඒ වගේ දේවල්. ඒවා වෙලා මේ ප්‍රධාන වර්තන වියදම් ටික. ඒ වගේම ආණ්ඩුවේ භාණ්ඩ හා සේවා වියදම් තමයි ඖෂධ ගන්න, අවියාවද ගන්න, ඒ වගේ භාණ්ඩ හා සේවා වියදම් තියෙනවා. ඉන්ධන ගහන්න, ඒ වගේ දේවල් භාණ්ඩ හා සේවා දැන් වනජීවි දෙපාර්තමේන්තුවේ තියෙන මේ ජීප් වලට ඉන්ධන ගහන්න ඕනේ. හොඳට ඉන්ධන ගහලා නැත්නම් අලිය එළවනකොට වාහනේ මග නතරට අලිය තමයි තල්ලු කරන් යන්නේ වනජීවි කාර්යාලයට. ඒසයි වටේ ඉන්ධනෙම ගන්න. ඒක භාණ්ඩ හා සේවා වියදම්. හැමදාම දරන වියදම් තමයි වර්තන වියදම්. රටක රජයක වර්තන වියදම් වැඩි වෙනවා කියලා කියන්නේ ඒ රජයට හොඳ නෑ කියන්නේ. හොඳ නෑ. ඒ කාරණේ නිකන් ඔයගොල්ලෝ ඉස්කෝලේ යන්නේ හැමදාම උදේට අම්මගෙන් කීයක් කරලා ඉල්ලගන්නේ ඒක හැමදාම උදේට ඉල්ලගන්නේ. ඒ වගේ තමයි වර්තන වියදම් කියන්නේ. ප්‍රාග්ධන වියදම් කියන එක හොඳයි. ප්‍රාග්ධන වියදම් කියලා කියන්නේ එක්ක මොනවා හරි දීපල ඉදිකිරීම ඒ වගේම අත්පත් කර ගැනීම සඳහා හදන වියදමක් හරි. එහෙම නැත්නම් දිගු කාලීන කියන්නේ එක්කෝ නැත්නම් දිගු කාල ව්‍යාපෘතියක් සඳහා දරන වියදම් තියෙන්නේ. දැන් වරායක් හදනවා. ගුවන්තොටු බලක් හදනවා. හරි. එහෙම නැත්නම් මැෂින් ටිකක් ගන්නවා. ඒ වගේ දේකට දරන වියදම ප්‍රාග්ධන වියදම. ඒවා කාල පරිච්ඡේදයකට සැරේ දරන්නේ. අනිත් එක තමයි එවැනි වියදම් වලින් ආදායම උපයන්න පුළුවන්. රටවල දෙයක් ලැබෙනවා. රජයක වියදම් වැඩි වීම හොඳයි ප්‍රාග්ධන වියදම් කියන්නේ. වර්තන වියදම් නෙමෙයි. තියනු ගත්තාම මේ ඊපස්සේ ගත්තාම අපේ ගහන්නේ රජයේ වර්තන වියදමක් වන්නේ මොකද්ද කියලා අහනවා. රජයේ වර්තන වියදම ඉන්නේ මොකද්ද? ණය, පොලි ගෙවීම. රජයේ සේවා ආදායමක් වන්නේ මොකද්ද කියලා අහනවා. රජයේ සේවා ආදායමක් තමයි තැපැල් ගාස්තු. ඊට පස්සේ නව ආදායම් බදු සංශෝධන අනුව පුද්ගලික ආදායම් බදු ගෙවන්න ඕනේ ලක්ෂ 5ට වඩා වැඩි 2018 19 වර්ෂවල දැනට තියෙන්නේ 18 19 වර්ෂවල ලක්ෂ 5ට වඩා වැඩි. ඒක තව ඉස්සරහට තව වැඩි වෙනවා. තව ඉදිරි වර්ෂවලදී තව වැඩි වෙන්න පුළුවන්. 18 19 ට ලක්ෂ 5යි. ඔක තව වෙනස් වෙනවා. ඒ වෙනස් වුණොත් බක් කියන ලක්ෂ 5ට වැඩෙනවා. ඍජු බද්දක් තමයි මොකද්ද? ඍජු බද්දක් තමයි ඍජු බද්දක් තමයි මෙතන තියෙන වලින් ආදායම් බදු.
රජයේ බදු ආදායමෙන් වැඩිපුර ප්‍රමාණයක් ලැබෙන්නේ මොන බදු වලින්ද? රජයේ ආදායමෙන් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ එකතු කළ ගේ මත බදු වලින්. වැට් බද්ද ගෙවීමේ නීතිමය බැඳියාව තියෙන්නේ කාටද? වෙලෙන්ද තමයි නීතිමය බැඳියාව තියෙන්නේ. වෙළඳාම් කරන එක්කෙනා තමයි නීතිමය බැඳියාව තියෙන්නේ. වෙලෙන්ද 3. ව්‍යාපාර කටයුතු සඳහා රජයේ මැදිහත් මොකද වෙලෙන්ද තමයි අපෙන් එකතු කරන්නේ. එයා තමයි ගෙවන්නේ. නිෂ්පාදකයා ගෙවන්නේ නැහැ. වී වගාව කරන ගොවියා ගෙවන්නේ කිව්වොත් මලකිලියක් වෙන්නේ. කුඹුර කොටා ගන්නෙත් හරි අමාරුයි. තව ටැක්ස් ගෙවන්නේ කිව්වොත් එයා ගෙවන්නේ නැහැ. නිෂ්පාදකයා මේ වෙලෙන්ද ගෙවන්නේ. ව්‍යාපාර කටයුතු සඳහා රජයේ මැදිහත් වීම අවශ්‍යව තියෙන්නේ. මෙතන තියෙන්නේ වලින් මහජන සුභ සිද්ධිය සඳහා පාසදාහගේ අතරින් වක්‍රබත් දක්වන්නේ භාණ්ඩ හා සේවා බද. දැන් කැන්සල්. හැබැයි තියෙන්නේ වලින් වක්‍රබත් වෙන්නේ භාණ්ඩ හා සේවා බද. රජයේ ඉහළම සීමාවෙදී අය කරන වර්තමාන බදු ආදායම වෙන්නේ බදු අනුපාතය වෙන්නේ 24%. 24 උතන නෑ නිසා 25 24 කරගන්න. 25 24 කරගන්න. තුන්වෙනි උත්තරේ. තුන්වෙනි උත්තරේ 24 කරගන්න. right. ඒවා ඉතින් කාලීනව වෙනස් වෙනවා. ඔය මේ ආදායම් බදු නිදහස් සීමාව ආදායම් බදු අය කරන ප්‍රතිශතයම කාලීනව වෙනස් වෙනවා. right. හරි ඊට පස්සේ ඊළඟට බලන්න පුතා රාජ්‍ය වියදම කියන කොටස බලන්න. රාජ්‍ය වියදම මම දැන් පැහැදිලි කරේ. රජයේ සිය ආර්ථිකයේ කළමනාකරණය කිරීම සඳහා විවිධ වියදම් දරනවා. ඒ වියදම් මූලික වශයෙන් ප්‍රභේද 3කට බෙදන්න පුළුවන්. නමුත් ඔයගලන්ට මූලික වශයෙන් තියෙන ප්‍රභේද 2යි 3කට බෙදන්න පුළුවන්. ඒක පළවෙනි එක දාගන්න පළවෙනි එක හයිලයිට් කරගන්න වර්ධන වියදම්, අනිත් එක ප්‍රාග්ධන වියදම්. ඔයා BS වල ලියනකොට පුතාලා විභාගෙදී රජයේ වියදම් දෙකට ලිව්වහම ඇති. වර්ධන වියදම්, ප්‍රාග්ධන වියදම්. ආපසු ගෙවීම් අඩු කළ පසු ණය දීම කියන එක පුතාලා ලියන්න අවශ්‍යතාවයක් නැහැ. පුතාලාට ඕනනම් ඔය තුන්වෙනි එකට කතරයක් දාගත්ත ප්‍රශ්න නැත කැපුවත් ගමන්නේ. නමුත් මේක පැහැදිලිවම ආර්ථික විද්‍යාවේ තියෙනවා. ඔය සිලබස් එකේ දාලා තියෙන්නේ වර්තන වේදම් සහ ප්‍රාග්ධන වේදම් කියන එක විතරයි. හරි? right. රජයේ වර්තන හා ප්‍රාග්ධන වේදම් අතර වෙනස කුමක්ද කියලා අහනවා. මේව ලියන්නේ. ආර්ථිකයේ පොඩ්ඩක් මෙහෙම ලියන්න. රජය ඉදිරියදා කටයුතු පවත්වා ගැනීම සඳහා දරනු ලබන වියදම්. රජය ඉදිරියදා කටයුතු පවත්වා ගැනීම සඳහා දරනු ලබන වියදම් වර්තන වියදම් වේ. වර්තන වියදම් වේ. මේවා නැවත නැවත ඇතිවන ස්වરૂපයේ වියදම් නිසා නැවත නැවත ඇතිවන ස්වરૂපයේ වියදම් නිසා පුනරාවර්තන වියදම් ලෙසද හැඳින්විය හැකිය. පුනරාවර්තන වියදම් ලෙසද හැඳින්විය හැකිය. හැඳින්විය හැකිය. ඡේද කඩන්නකො. වත්කම් අත්පත් කර ගැනීමට හෝ දිගු කාලීන ව්‍යාපෘති සඳහා
දිගු කාලීන ව්‍යාපෘති සඳහා රජය විසින් දරනු ලබන වියදම් රජය විසින් දරනු ලබන වියදම් වර්තන වියදම් වේ. රජය විසින් දරනු ලබන වියදම් වර්තන වියදම් වේ. ප්‍රාග්ධන වියදම් වේ. රජය විසින් දරනු ලබන වියදම් ප්‍රාග්ධන වියදම් වේ. උදාහරණයක් වරාය ඉදිකිරීම, ගුවන්තොටුපළ ඉදිකිරීම. උදාහරණ වරාය ඉදිකිරීම, ගුවන්තොටුපළ ඉදිකිරීම. හරි ඊට පස්සේ කියනවානේ රජයේ ප්‍රධාන වර්තන වියදම් පහක් ලියන්න කියලා. රජයේ ප්‍රධාන වර්තන වියදම් පහ ලියන්න කියලා කියනවානේ. හරි. අපි ලියමු රජයේ ප්‍රධාන වර්තන වියදම් පහ මෙහෙම. පළවෙනි ලියන්න ණය සඳහා පොලී ගෙවීම. පළවෙනි වියදම ලියන්න ණය සඳහා පොලී ගෙවීම. ණය සඳහා පොලී ගෙවීම. ඊට පස්සේ වැටුප් සහ වේතන වියදම්. වැටුප් සහ වේතන වියදම්. වැටුප් සහ වේතන වියදම්. වගේම කුටුම්බ සහනාධාර. කුටුම්බ සහනාධාර කියන්නේ ඔය සමෘද්ධි ආධාරය වගේ දේවල් පුතේ. කුටුම්බ සහනාධාර. ඊට පස්සේ රාජ්‍ය ආයතන වලට වෙන් කිරීම. ඔය සංස්ථා ආය වගේ එකට සල්ලි දෙන ඒවා. ඒ වගේ භාණ්ඩ හා සේවා වියදම්. භාණ්ඩ හා සේවා වියදම්. භාණ්ඩ හා සේවා වියදම්. හරිද? right. ඉතින් සමහර අයගේ නිබන්ධන ඉවරයි. සමහර අයගේ නිබන්ධනේ පිටුවක් 23න් ඉවරයි. හැබැයි සමහර අයගේ නිබන්ධනේ ඔය දැන් ලියපු කොටස තියෙන පිටුවක් 26නේ. නිබන්ධනේ පිටුවක් 23න් ඉවර ළමයින් ප්‍රශ්නයක් නැහැ. ඒ අනුට්‍යුට් එක තියෙන්නේ. නිබන්ධනේ පිටුවක් 26 තියෙන 26න් පස්සේ තව පිටු තියෙන ළමයි ඉන්නව නේද? එයාලා කරන්න ඕන මෙච්චරයි. පිටුවක්ක 27 ඉඳලා පිටුවක්ක 36 වෙනකන් තියෙන නේද පිටු ටික. ඒ පිටු ටික එකක්වත් ඔයගොල්ලන්ගේ සිලබස් එකේ දැන් අදාළ නැහැ පුතේ. ඔයාලට පිටිපස්ස බැලුවොත් ඒකේ තියෙන්නේ සම්පූර්ණ printed note එකක් රාජ්‍ය ආයතන පිළිබඳව printed note එකක් තියෙනවා. ඔය කැලේට මොකක්ද මතක කරලා තියෙන්නේ? ඔය කැලේ පුතාලගේ තියෙනවා 12 වසර පාඩමක් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කියලා කොටසක්. අන්නේ කොටසට එක්කලයි තියෙන්නේ. එකතු කළයි තියෙන්නේ. හැබැයි සමහර ඉස්කෝලවල මේ කොටස මෙහෙමම උගන්වනවා. හරි මේ කොටස මේ ෆාර්මා සිලබස් එකේ මේ පාඩමට අදාළව උගන්වපු කෑල්ලක්. දැන් මේ කෑල්ල තියෙන්නේ මේ කොටස නෙමෙයි. මේ කෑල්ල තියෙන්නේ මේක ඒ කියන්නේ සිලබස් එකේ තියෙනවා. නමුත් මේක තියෙන්නේ මෙතන නෙමෙයි. හරි මෙතන නෙමෙයි. නහය මෙතන නෙමෙයි තියෙන්නේ වෙන කොහෙද තියෙනවා කියලා හිතන්නකො. අන්න ඒ වගේ වෙන. මෙතන නෙමෙයි තියෙන්නේ වෙන තැනකට දාලා තියෙන්නේ. සුළු හා මධ්‍ය පරිමාණ
කර්මාන්තවල දාලා දෙනවා. පුතාලට කරන්න තියෙන්නේ පුතාලගේ ගෙදර ස්ටේපරයක් ඇතිනේ ඒක අරගෙන 27 වෙනි පිටුවේ 27 වෙනි පිටුවේ ඉඳන් තියෙන පිටු ටික ඔක්කොම එකතු කරලා පිට කවරට අල්ලලා ස්ටේපරයක් ගන්න. එතනල ස්ටේපරයක් ගන්න. ඒ වගේම පිටු අංක 27 තනියෙන් කපන්න. පිටු අංක 27 මේක මෙතනින් ටියුට් එක ඉවරයි. පිටු අංක 26න් ටියුට් එක ඉවරයි. හරි? ඊටු ටික උගලට අදාළ නැහැ. බලන්න ඕනේ. එතන ස්ටේපරයක් ගන්න ඉතින් ඉවර ටියුට් එක. හරිද? රයිට්. තේරුණාද මං කියපුවා? මේ ටික බැලුවාම ඇති මේ පාඩමේ ගේම තියෙන්නේ මොකද්ද? මේ පාඩමේ එකම ගේමයි තියෙන්නේ. මූල්‍ය ප්‍රතිපත්තිය උපකරණ ටික අල්ලගන්න විතරයි තියෙන්නේ. පුතාලා මේ මූල්‍ය ප්‍රතිපත්තියට දීපු වීඩියෝ එක ආයි බලලා කොහොම හරි ප්‍රැක්ටිස් කරගන්න. එතකොට ඔයාලට පුළුවන් මේක අල්ලගන්න. ඒතකොට අනිත් පිටිපස්ස ටික මේක අදාළ නැහැ. රයිට්? ඒක අයින් කරගන්න එපා. බය වෙන්න එපා. මම වක්කීමෙන් කියන්නේ එක. හරි. ඔය ටීචර්ස් මැනුවල් එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. ඒකේ තියෙන ටික තමයි අනිවාර්යයෙන් උගන්වන්න ඕනේ. ඊ ආස්තව තමයි විභාගෙදී ප්‍රශ්නේ. එතනින් එහාට ප්‍රශ්න එන්නේ නැහැ. හරි.